දරුවනි ඉතින් ඔයාලා හැමෝම ගැටලු.com YouTube channel එක වෙත නැවත සාදරයෙන් පිළිගන්නවා. රජයේ තරග විභාගවලට පෙනී සිටීමට නියමිත ඔයා වෙනුවෙන්ම සැකසූ ගැටලු.com වෙබ් අඩවිය ගැන හඳුන්වා දීමක් අද අපි මේ වීඩියෝ තුලින් සිදු කරනවා. ඉතින් විභාගයකට මුහුණ දීමට සිටින්නේ කාලය කියන්නේ නැවත ගන්න බැරි දෙයක්. ඒක ඔයගොල්ලන් දැනටමත් දන්නවා. ගැටලු.com වෙන අපි වීඩියෝ තුලින් ඒව ආදර්ශය ඔයගොල්ලන්ට ලබා දීමට නියමිතයි. ඒ නිසා ඔයාලා දැනටම ගැටලු.com ගැන සමහරක් කරුණු දන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලගේ ජීවිතේ තප්පරයක්වත් නාස්ති නොකර ගැටලු.com ගැන දැනගන්න අවශ්‍ය දේ එකවර දැන ගැනීමට මේ වීඩියෝවේ අවශ්‍ය කොටසට ජම්ප් එකක් දාන වීඩියෝ එක කොටස් වලට කඩලා තියෙනවා. ඉතින් වෙබ් අඩවිය ගැන ඉක්මනින් දෙයක් දැනගන්න ඕන නම් පහළ තියෙන ප්ලේ බාර් එකේ අවශ්‍ය කොටස උඩ ක්ලික් කරලා ඔයාලට කෙලින්ම එතනට පිවිසෙන්න පුළුවන්. හරි. අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ගැටලු.com වෙබ් අඩවිය පිළිබඳව. එතකොට අපි මේ විශේෂයෙන් මේ වෙබ් අඩවිය ගැන ප්‍රධාන මාතෘකා හතරක් යටතේ කතා කිරීමට සූදානම්. 1. ගැටලු.com වෙබ් අඩවිය සකස් කරලා තියෙන කවුරුන් වෙනුවෙන්ද? ඊට පස්සේ අපි කතා කරනවා මේ වෙබ් අඩවිය අන්තර්ගත වෙන්නේ මොනවද? ඉන්පසු මෙම ගැටලු.com සේවාව සමග ඔයගලන්ට සම්බන්ධ විය හැකි ආකාර මොනවාද? අවසානයේට ගැටලු.com සේවාව ලබා ගැනීම සඳහා ගාස්තුවක් ගෙවා ගිණුමක් සාදා ගන්න ආකාරය පැහැදිලි කරනු ලබනවා. මේ සියල්ල ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ඕනෑම විභාග අපේක්ෂකයෙකු සිදු කළ යුතු වැදගත්ම කරුණු තමයි යම් අරමුණක් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන තොරතුරු පද්ධතිය සමග සම්බන්ධ වීම. එතකොට ඔයගොල්ලන් සම්බන්ධ වෙන්න ඕනේ ඔයගොල්ලන්ගේ තරග විභාගවලට උපකාරයක් වෙන ආකාරයෙන් ක්‍රියාත්මක වෙන තොරතුරු පද්ධතිය සමග. ඉතින් ගැටලු.com කියන්නේ ඒ වගේ ඉලක්කයක් සහිතව ක්‍රියාත්මක වෙන තොරතුරු පද්ධතියක්. ඒ නිසා මේ වෙනුවට ඔයගොල්ලන් අපේ නිල YouTube channel එක සමග සම්බන්ධ වෙලා නැත්නම් අපි ආරාධනා කරනවා මේ වීඩියෝවේ පහලින් තියෙන subscribe button එක උඩ click කරලා ඒත් සමග මෙන්න bell icon එක උඩ click කරන්න. එතකොට ඔයගොල්ලන්ට එනවා all කියලා option එක. අන්නේ all option එක තෝරන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් YouTube එක හරහා අපි පළ කරනු ලබන වීඩියෝ ගැන නිරන්තර අවධානයෙන් සිටින්න. හරි. අපි කෙලින්ම යමු ගැටලු.com වෙබ් අඩවිය කියන්නේ කුමක්ද කියලා අවබෝධ කරගන්න. ඒ නිසා අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මේ වෙබ් අඩවියට පිවිසෙන්නේ කොහොමද කියලා. ඔයගලන්ට කරන් තියෙන්නේ මෙන්න මේ වගේ Google search engine එකට පිවිසෙන්න. ඔයගලන්ට මේ Google search engine එකට පිවිසෙන්න පුළුවන් අන්තර්ජාල. එහෙම නැත්නම් data connection එකක් තියෙන ඔයගලන්ගේ ස්මාර්ට් දුරකථනයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් tab එකෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පරිගණකයෙන් වෙන්න පුළුවන්. මේ ඕනේ එහෙම එකේ අන්තර්ජාල සම්බන්ධතාවයක් තියෙන ඕනේ එකකින් ඔයගලන් යන්න ඉන්ටර්නෙට් එකට යන්න Google Chrome එකට. Google Chrome එකට ගිහලා මේ Google search engine එකේ search කරන්න. මෙන්න මේ ආකාරයට ගැටලු.com කියලා. හරි ගැටලු.com කියලා මේ ආකාරයට සර්ච් කරාම ඔයගලන්ට ඔප්ෂන්ස් දෙනවා. ඔයගලන්ට තියෙන නිකන් ගැටලු.com කියලා මේ වගේ ටයිප් කරලා එන්ටර් බටන් එක ඔබන්න විතරයි. හරිද? එතකොට ගැටලු.com වෙබ් අඩවිය ගැන ඔයගලන්ට එනවා මෙතන මේන් ලින්ක් එක. ඒක තමයි https ගැටලු.com. මේ තමයි Google එකෙන් ඔයගලන්ට අපේ වෙබ් අඩවිය සර්ච් කරලා දෙන ලින්ක් එක. ඔයගලන්ට කරන් තියෙන්නේ මේ උඩින්ම පෙන්වන ලින්ක් එකෙන්. ඒ කියන්නේ ගැටලු ඔන්ලයින් ප්ලැට්ෆෝම් කියන කොට ක්ලික් කරලා කෙලින්ම වෙබ් අඩවියට පිවිසෙන්න. හරි සරලයි ලේසි. මේ තමයි ඔයාලට වෙබ් අඩවියට පිවිසුණු ගමන් දකින්න තියෙන හෝම් පේජ් එක. හරි. අපි දැන් කතා කරන්නේ මොකද්ද මේ ගැටලු.com කියන්නේ කියලා. ගැටලු.com කියන්නේ රාජ්‍ය වෘත්තිය ලබා ගැනීම සඳහා තරග විභාග වලට මුහුණ දෙන ඔයා වගේ විභාග අපේක්ෂකයන් වෙනුවෙන් සැකසූ වෙබ් අඩවිය. එතකොට ඔයාලට කෙලින්ම අවබෝධයක් එනවා මේ වෙබ් අඩවිය සිදුවන්නේ කුමක්ද කියලා. රාජ්‍ය වෘත්තිය සඳහා බදවා ගැනීමේදී පවත්වන තරග විභාග වෙනුවෙන් ඔබව සූදානම් කිරීමක් මේක සිදුන. ඔබට අවශ්‍ය පරිසරය සකස් කර දීම මේ වෙබ් අඩවිය හරහා සිදු කරනු ලබනවා. මේ තමයි ඔයාලා Google එකෙන් දෙන link එකකින් පිවිසුනාම ඔයගොල්ලන් කෙලින් මෙන්නේ ගැටලු.com home page එකට. මේ තමයි home page එක. හරි. මොකද්ද මේ ගැටලු.com කියන්නේ? ගැටලු.com කියන්නේ රජයේ වෘත්තියක් ලබා ගැනීම සඳහා තරග විභාගවලට මුහුණ දෙන ඔයා වගේ විභාග අපේක්ෂකයන් වෙනුවෙන් සැකසූ වෙබ් අඩවියක්. එතකොට ඔයාලට කෙලින්ම අවබෝධයක් එනවාද මේ වෙබ් අඩවිය සිදුවන්නේ රජයේ වෘත්තීන් සඳහා බදවා ගැනීමේදී පවත්වන තරග විභාගවලට ඔයාව සූදානම් කරන්න. ඔයාට අවශ්‍ය පරිසරය සකස් කරලා දෙන්න. මේ වෙන විට ඔබ කිසියම් වෘත්තියක නියැලෙන්නෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රැකියාව විරහිත පුද්ගලයෙක් විය. වෘත්තියක නියැලෙන්නෙක් නම් සමහර විට රජයේ පෞද්ගලිකව ස්වයං ව්‍යාපාරයක නියැලෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. පුටුවක ඉඳගෙන කම්පියුටරයක් දිහා බලාගෙන කරන රැකියාවක් කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෆීල්ඩ් එකේ යන එන ගමන් කරන්න වෙන රස්සාවක් විය හැකියි. නැත්නම් ගුරු වෘත්තියක නියැලෙන කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ගේම කියා සුළුවට පටන්ගත් ව්‍යාපාරයක නියැලෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට සමහර වෙලාවට පාඩම් කරන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. පැය ගණන් සමහරක් විට පාර රස්තියක් වෙනවා. එසේත් නැත්නම් රැකියා කරන ස්ථානයේ නිදහස් වේලාවක් හම්බුණත් පොතක් පෙරලගෙන පාඩම් කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඉතින් DCN Advisors ඒ කියන්නේ අපේ ව්‍යාපාරයේ මේ සම්බන්ධ විසඳුමක් හෙව්වා. තරඟ විභාග වලට පෙනී සිටින ඔයාලට අවශ්‍ය වන්නේ මොනවද කියලා අපි හෙව්වා. අපි දැනගත්තා. ඔයාලට සූදානම් වීමට කාලය ඕනේ. සම්පත් ඕනේ. ක්ලාස් වලට යන කාලය සහ සල්ලි ඉතිරි කරගන්න ඕනේ. ඔයාගේ ඇඟිලි තුඩු මතට විසඳුමක් අවශ්‍යයි කියලා අපි දුටුවා. ඒ වගේම ඔයාලට අවශ්‍ය සූදානම් වීම කොහොමද ලබා දෙන්න ඕනේ කියලා අපි සොයලා බලුවා. එතකොට අපි දැනගත්තා ඕගලන්ට අවශ්‍යයි පුහුණුවක්.
ඒ වගේම අවබෝධයක් ගන්න ඕනේ. විභාගය ගැන අවබෝධයක් ගන්න ඕනේ. පීඩනය දැනගන්න ඕනේ. විභාගයේදී ඔයගොල්ලෝ මොන වගේ පීඩනයකටද මුහුණ දෙන්නේ? පෞද්ගලිකව ඔයාගේ අඩුපාඩු දැනගන්න ඕනේ කියලා අපි හොයාගත්තා. ඒ වගේම සීරියස්ලි පෞද්ගලිකව තමන්ගේ අඩුපාඩු මොනවද කියලා දැනගන්න ඕගොල්ලෝ ගොඩක් කැමැත්තෙන් ඉන්න. මොකද විභාගයේදී ඔයගොල්ලන්ගේ පෞද්ගලික අඩුපාඩු ඔයගොල්ලන් දැනගන්න ඕනේ. එසේ උනේ නැත්නම් ඔයගොල්ලන් එතන විභාගයේදී සනිකරම කරන්නේ වැරද්දා. ඔයගොල්ලන් දන්න ඔයගොල්ලන්ට එක්ස්පීරියන්ස් එක අනිවාර්යෙන් තියෙනවා A level විභාගයේදී. ඔයගොල්ලන් සමහරක් වෙලාවට තමන් ගැන යන තක්සේරුව A level විභාගයේදී වරදින්න පුළුවන්. ඒ නිසා මේකත් වෘත්තීය විභාගයක්. A level වලටත් වඩා අමාරුයි ඇත්තටම. මොකද තරංකාරීත්වය වැඩි. ඒ නිසා ඒ අඩුපාඩු නැවත සිදු නොවෙන්න ඕනේ. හරිනේ. ඒ වගේම වැදගත්ම දේ තමයි අදාළ වෘත්තිය. ඒ කියන්නේ ඔයා මේ විභාගයේ මුහුණ දෙන්නේ කිනම් වෘත්තියක් සඳහාද? අන්න ඒ වෘත්තිය ඔයාගෙන් අපේක්ෂා කරන මට්ටම පිළිබඳව අපි සොයා බැලුවා. මොන වගේ මට්ටමක් ඔයාලාගෙන් ඒගොල්ලෝ අපේක්ෂා කරනවද? ඔයාගේ චින්තන මට්ටම කොහොමද තියෙන්නේ? ඔයාගේ ආකල්ප මොන වගේද තියෙන්නේ? යන්න වගේ දේවල් අපි මේකෙදි සොයලා බැලුවා. ඉතින් මේ සියල්ලටම සාර්ථක පොදු විසඳුමක් විදිහට අපි අද ගැටළු.com ඔයාලට ඉදිරිපත් කරනවා. අපි ඔයාලගේ අතේ ඇඟිලි තුඩු මතට ඔයාලට පහසු ඕනෑම වෙලාවක ඉඳන් විභාගය වෙනුවෙන් පාඩම් කරන්න විශේෂයෙන් පුහුණු වෙන්න අපි ඔයාලට වේදිකාවක් හදුවා. මේක 100%ම පෞද්ගලික වේදිකාවක්. කවුරුත් දන්නේ නැහැ ඔයා කොහොමද පාඩම් කරන්නේ. ඔයා අපි දාන ප්‍රශ්න පත්‍රවලට ලකුණු ගන්නේ කොහොමද? ඔයාගේ අඩුපාඩු මොනවද? ඒ කිසි දෙයක් වෙන කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔයා විතරයි දන්නේ. ඇත්තටම ගැටළු.com අපිවත් ඔයාගේ performance ඔයා මේ වෙබ් අඩවිය තුල ඔයගොල්ලෝ ගන්න ලකුණු කොහොමද? ඔයා මොනවද කරන්නේ කියලා අපි දන්නේ නැහැ. හරි. ඉතින් මේ විභාගය වෙනුවෙන් පාඩම් කරන්න පුහුණු වෙන්න විශේෂයෙන් අඩුපාඩු හඳුනා ගන්න, තමන්ගේ දැනුම සහ බුද්ධි මට්ටම් විශ්ලේෂණය කරගන්න, සූදානම් විය යුතු මට්ටම් හඳුනා ගන්න, තව කොච්චර ඔයගලන් ස්වාධ්‍යයනේ යෙදෙන්න ඕනේද? මේ සියල්ල පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. ඔයගලන්ගේ ඒ ආත්මයට, ඔයගලන්ගේ ආත්මෙන කාවද්දා ඔයගලන් සූදානම් කිරීම මේ වෙබ් අඩවිය තුලින් සිදු කරනවා. ඇත්තටම මේ ගැටළු.com කියන වෙබ් අඩවිය ඔයාගේ සීමිත කාලයෙන් සෑම ආකාරයෙන් විභාගය වෙනුවෙන් ඵලදායී ලෙස ආයෝජනය කිරීමට තමයි සකස් කරලා තියෙන්නේ. රජයේ වෘත්තියක් වෙනුවෙන් විභාගයේදී තරග වදින ඔබ වෙනුවෙන් සැකසූ වෘත්තීය මට්ටමේ නිල සේවාවක් ආරම්භය. ඉතින් ඔයාලව ගැටළු.com සයිබර් අවකාශය වෙත අපි සාදරයෙන් පිළිගන්නවා. ඔයගලන්ට ගැටළු.com වෙබ් අඩවියේ ලෝගෝ එක දැක්කහම ඔයගලන්ට පේනවා මොකද්ද මේ වෙබ් අඩවියෙන් වෙන්නේ? දැනුම. ඔයගලන්ගේ දැනුම තියෙන අපි ඔයගලන්ට අමතර දැනුම ලබා දෙනවා. බුද්ධිය. ඔයගලන් බුද්ධි මට්ටමකින් හැබි වෙනවා. ඔයාගේ බුද්ධිය අපි තව තීව්‍ර කරනවා. තව වැඩි දියුණු කරනවා. ඒ වගේම තමයි ඔයගලන්ට අවශ්‍ය පුහුණුව. මේ තුනම මේ ත්‍රිත්වයම අපගේ වෙබ් අඩවිය, ඒ කියන්නේ අපගේ සයිබර් අවකාශය තුල යා වෙනවා. ඒ කියන්නේ මේ තුනම ඔයගලන්ට එකට සම්බන්ධ කරගන්න පුළුවන් මේ වෙබ් අඩවිය තුල. ඉතින් ඇත්තටම මේ ඔයගලන්ගේ රජයේ තරග විභාග වල පෙනී සිට ඔයගලන් වෙනුවෙන් ඇත්තටම හදපු හොඳම ප්ලැට්ෆෝම් එක. මේ ප්ලැට්ෆෝම් එක ඔයගලන්ගේ ගොඩක් ප්‍රශ්න වලට, ඒ කියන්නේ ගොඩක් ඔයගලන්ගේ අඩුපාඩු හඳුනා ගන්න, ඔයගලන් කොහොමද පුහුණු වෙන්න ඕන, ඒ ගොඩක් දේවල් ඔයගලන්ට මේකෙන් හඳුනා ගැනීමට හැකි වෙනවා, විශ්ලේෂණය කරන්න පුළුවන් වෙන. ඒක තමයි වැදගත් වෙන්නේ. විභාගයට යන්න කලින් තමන් ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි. ඒ අවබෝධය ඔයගලන්ට මේ ගැටළු.com වෙබ් අඩවිය, ඒ කියන්නේ අපගේ මේ ප්ලැට්ෆෝම් එකෙන් ඔයගලන්ට ලබා ගැනීමට හැකි වෙනවා. දෙවනුවට අපි කතා කිරීමට සූදානම් වන්නේ මේ වෙබ් අඩවිය වර්තමානයේ පවතින්නේ මොනවද? දැන් මම පාවිච්චි කරන වචනේ වනේ වර්තමානය. ඒ කියන්නේ ඔයගලන්ට අවබෝධයක් තිබෙන්න ඕන වර්තමානයේ කියලා මම මේ මෙහිදී පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන් මේ වෙබ් අඩවිය අනාගතයේදී තව වර්ධනය වීමට නියමිතයි. ජාවත් කාලීන වීම සිදු වෙනවා. ඒ වගේම තමයි තව අලුත් තාක්ෂණික මේවලන් සහ තාක්ෂණික ක්‍රමෝපායන් භාවිත කිරීම ඔයගලන් තවත් විභාගයට සූදානම් කරනවා. ඔයගලන්ට ඇත්තටම මේ කරන්න පහසුවක්. ඔයගලන් සොයද්දේනේ එදීමට සිදු වෙනවා. අනිවාර්යයෙන්ම ඒක සොයද්දේනේ එදීමට ඔයගලන්ට කාලයක් හොයාගන්න ඕනේ. ඒ කාලය අඩු කරලා ඔයගලන්ට අධ්‍යයන කටයුතු වෙනුවෙන් කාලය සකස් කර දීම අපගේ මේ වෙබ් අඩවිය තුලින් අපි සිදු කරනවා. හරි. අපි දැන් කෙලින්ම මේ වෙබ් අඩවියේ ඊට පස්සේ මොනවද මේ තියෙන්නේ කියලා අපි දැනගන්න ඉතින් Google එකේ සර්ච් කරන ලින්ක් එකෙන් ඔයගොල්ලන් ආවහම කෙලින්ම ඔයගොල්ලන් දාන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. මේ තමයි ගැටළු.com වෙබ් අඩවියේ හෝම් පේජ් එක. මේ පැත්තේ ඔයගොල්ලන්ට ඕපන් වෙලා තියෙනවා අපිත් සමග මෙසෙන්ජර් එකත් එක්ක chat කරගන්න ආකාරය. ඒක අවශ්‍ය නැහැ. දැන් මිනිමයිස් කරලා තියාගන්න. හරි. හෝම් පේජ් එකේ දාන්නේ මොනවද කියලා අපි ඉස්සෙල්ලාම අවබෝධයක් ලබා ගමු. හෝම් පේජ් එකේ අපි පළ කරන්නේ ප්‍රවෘත්ති. ඒ කියන්නේ දෛනිකව ඔයගොල්ලන් අහන ප්‍රවෘත්ති වලින් ඔයගොල්ලන්ගේ තරඟ විභාග වෙනුවෙන් පැමිණිය හැකි බවට අනුමාන කරන ප්‍රවෘත්ති ටික අපි තෝරලා ගන්නවා. එතකොට ඒ තෝරලා ගන්න ප්‍රවෘත්ති වලින් තවත් කොටසක් අපි තෝරා ගන්නවා නොමිලේ පළ කරන්න. අන්නේ නොමිලේ පළ කරන ප්‍රවෘත්ති ටික තමයි මේ හෝම් පේජ් එකේ අපි දාලා තියෙන්නේ. උදාහරණයකට ඔයගොල්ලන්ට මේ බලා ගන්න පුළුවන්. අපි නොමිලේ පළ කිරීමට තීරණය කළ තියෙන මොන වගේ ප්‍රවෘත්තිද ඒව තමයි මෙතන දාන්නේ. උදාහරණයක් දෙන්න මේ 48 වන සමුළුව ගැන මෙතන දාලා තිනවා. අපි ඒක උඩ ක්ලික් කරොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් 48 වන ඒ සමුළුවේ මානව හිමිකම් සමුළුවේ මොනවද කතා වුනේ අන්න ඒ වගේ දේවල් බලා ගන්න. මීට අමතරව ඒ සම්බන්ධයෙන් දැනගත යුතු අමතර තොරතුරු තියෙනවා නම් අපි ඒවත්
මෙන්න මේ ලින්ක් ඒ අදාළ ප්‍රවෘත්තිය සමග සම්බන්ධ කරලා තියෙනවා. ඔයගලන්ට පුළුවන් අපගේ ප්‍රවෘත්ති හොඳයි නම් මෙතනින් ඔයගලන්ට රියැක්ට් එකක් දාලා අපිට සහයෝගය ලබා දෙන්න. අපි නැවතත් හෝම් පේජ් එකට ගියොත් හෝම් පේජ් එක ඔයගලන්ට පල්ලෙහාට ගියාම දාලා තියෙන ප්‍රවෘත්ති ටික එකින් එක බලා ගන්න පුළුවන්. පිටුවෙන් පිටුව ගිහිල්ලා බලන්න පුළුවන්. මේ පිටු තියෙනවා. පිටුවෙන් පිටුව ගිහිල්ලා ඔයගලන්ට දාලා තියෙන ප්‍රවෘත්ති මොනවද කියලා එකින් එක බලා ගන්න පුළුවන්. මේ ඔක්කොම ප්‍රවෘත්ති මෙතන හෝම් පේජ් එකේ තියෙන ඔක්කොම ප්‍රවෘත්ති නොමිලේ පර කරලා තියෙන්නේ. ඒ හින්දා ඔයගලන්ට ඒවා කියවන්න කිසිදු වස්තුවක් අය කරන්නේ නැහැ. හරිනේ. ඊට පස්සේ අපි යම් දෙවෙනි පිටුවට. දෙවෙනි පිටුව මොකද්ද? රජයේ රැකියා අබෑතු පිළිබඳ පිටුව. අපි ඒකට යමු. මේ තමයි රජයේ රැකියා අබෑතු පිළිබඳ ඕගොල්ලන්ට දැන ගැනීමට අපි නොමිලේ පළ කරන ලබන පිටුව. ඕගොල්ලන්ට මෙහිදී අපි මේ හැම දෙයක්ම ලබා දෙන්නේ වගුවක් ආකාරයේ. මොකද අවශ්‍ය තොරතුරු ටික විතර අපි හැම වෙලේම සපයලා දෙන්නේ. ඉස්සෙල්ලාම අපි දානවා තනතුර. ඕගොල්ලන්ට මොන වගේ තනතුරක් වෙනුවෙන්ද ඇප්ලයි කරන්න වේකන්සි දාලා තියෙන්නේ. ඊට පස්සේ මොන ආයතනයේද? ඒ කියන්නේ ඒ වේකන්සි එක අවේලබල් වෙන්නේ මොන ආයතනයේද? ඊට පස්සේ ඕගොල්ලන්ට ඒකට ඇප්ලයි කරන්න තියෙන අන්තිම දවස මොකක්ද? සහ අයදුම් පත්‍රය. මේ සියල්ල ඕගොල්ලන්ට මෙතනින් බලා ගන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ට නිකන් හරි මෙතන ඇප්ලිකේෂන් එක ගන්න ඕන. ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් here කියන ඔප්ෂන් එක දීලා තියෙනවා. එහෙම නැත්නම් ගැසට් එක බලන්න ඕන. මෙතනින් ගැසට් එක දීලා තියෙනවා. ඕගොල්ලන්ගේ කාලය ඉතිරි කරගන්නනේ අපි මේ වෙබ් අඩවි ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ගැසට් එක ලොකු වුණොත් හොයන්න කාලයක් යනවා. හැම තප්පරයක්ම අපි ඔයගලන්ට ඉදිරි කරන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් පිටුවන් කියුණත් අපි දාලා දෙනවා. මොකද ඔයගලන්ට කෙලින්ම එතනට ජම්ප් කරලා අදාළ ගැසට් එක අවශ්‍ය ටික විතරයි කියවන්න ඕනේ. ඒකට පැන ගන්න පුළුවන් වෙන විදියට ගැසට් එකේ දැන් මේකේ දාලා තියෙන පිටුවන්ක 10 කියලා අපි කෙලින්ම 10ට මෙතනට ජම්ප් කරොත් කෙලින්ම එන්නේ ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒ අදාළ ජොබ් එක පිළිබඳ වේකන්සි ඇඩ් එක. හරිනේ. ඇප්ලිකේෂන් එක ගන්න ඕන. මෙතන ඩවුන්ලෝඩ් here කියන ඔප්ෂන් එකක් දීලා තියෙනවා. ඩවුන්ලෝඩ් here ඔප්ෂන් එකට ක්ලික් කරගුම ඔයගලන්ට මෙතන ඇප්ලිකේෂන් එක ලෝඩ් කරනවා. ඒ කියන්නේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් නම් කෙලින්ම ඒ අදාළ ආයතනයේ වෙබ් අඩවියේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එක පුරවන්න තියෙන තැනට තමයි ඔයගලන් කෙලින්ම යොමු කරන්නේ. එහෙම නැත්නම් ඔයගලන්ට ඇප්ලිකේෂන් එක පුරවන්න ඕනේ ගන්න PDF ආකාරයෙන් මෙතන අපි සබ්මිට් කරලා තියෙනවා. ඒක ඔයගලන්ට තියෙන මෙතන මෙන්න මෙතනට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න. එහෙම නැත්නම් කෙලින්ම ඔයගලන්ට printer එකක් තියෙනවා නම් printer එකෙන් කෙලින් print කරලා ගන්න පුළුවන්. හරිනේ. ගවර්මන්ට් ජොබ් ගැන කියන්න තියෙන්නේ ඔච්චරයි. ගවර්මන්ට් ජොබ් පිටු නොමිලේ පළ කරන්නේ ඔයගලන්ට ගැසට් වල පළ කරන ජොබ් පිළිබඳව දැනගන්න පුළුවන්. ඇප්ලිකේෂන් බලා ගන්න පුළුවන්. පල්ලෙහාට ගියොත් ඔයගලන්ට තව ජොබ් බලා ගන්න පුළුවන්. හරිනේ. දැන් අපි ඊට පස්සේ යන්නේ විෂය ලිපි කියන කොටසට. විෂය ලිපි කියන කොටසට යන්න කලින් මම මේක පොඩ්ඩක් ක්ලෝස් කරලා ඉන්නම් මෙතන. හරි. විෂය ලිපි. විෂය ලිපි කියන කොටස උඩ නිකන් කර්සර් එක මෙහෙම අරන් යන්න. කර්සර් එක අරන් ආවම drop down list එකක් එනවා. drop down list එක උඩ ඔබන්න ඕනේ නැහැ. නිකම්ම විෂය ලිපි කියන ඒ topic එක උඩ ඔබලා බලන්න. ටොපික් එක උඩ එබුවාම ඔයගලන්ට පේන මේ විෂය ලිපි කියන යටතේ දාලා තියෙන අනුමාත්‍රිකා මොනවද කියලා. අපි එකින් එක නිකන් රෆ්ලි ගිහිල්ලා බලමු. ඉන්ටෙලිජන්ට් ක්විස් ඒ කියන්නේ බුද්ධි පරීක්ෂණය. බුද්ධි පරීක්ෂණය යටතේ දාලා තියෙන්නේ මොනවද? මේකේ දාලා තියෙන්නේ ඇත්තටම කාලයක් තිස්සේ ඔයගලන්ගේ විභාගවල, ඒ කියන්නේ රජයේ තරග විභාගවල ගොඩක්ම ඔයගලන්ගෙන් පරීක්ෂා කරපු IQ මාතෘකාව. ඒ කියන්නේ බුද්ධි පරීක්ෂණ මාතෘකාව පිළිබඳ කෙටි නෝට් එකක් තමයි මෙතන දාලා තියෙන්නේ. ටොපික් විදිහට අපි දාලා තියෙන දැන්ට දාලා තියෙනවා සංඛ්‍යා, සමීකරණ, ශ්‍රේණි, දුර, කාලය සහ වේගය, ධාවන තරග, ගැලීම් සටහන්, මිනිශ්‍රමය, කාලය සහ දිනය, ඔර්ලෝසු, දින දර්ශන, කැටසා ඝන වස්තු, සුදෝකු වගු, ඥාති සම්බන්ධතා, අවස්ථා සහ සරල වගු. ඕගොල්ලන් දන්නේ මේක තර්කන රාමුව කියලා. හැබැයි ඇත්තනම් වන්නේ අවස්ථාවක් සහ සරල වගුවක්. ඒ කියන්නේ මේකේ වෙන්නේ කිසියම් වූ සිද්ධියක් ඔයගොල්ලෝ සරල වගුවක ආකාරයෙන් සකස් කර ඒ අවබෝධ කර ගැනීම. හරිනේ. පොලි, වයස සෙවීම, රහස් භාෂා, සම්බන්ධතා හඳුනා ගැනීම, කුලක හෝ වෙන් රූප සටහන්, සංවාක්‍ය, සම්භාවිතාව, මිශ්‍රණ, කුඩා පොදු ගුණාකාරය, මහා පොදු ගුණාකාරය, සංකරණ, සංයෝජන, මේස බංකු සහ පෝලිං වල හිට ගැනීම, කෝණ, ජ්‍යාමිතික හැඩතල සහ ඝන වස්තු, චතුරස්‍ර සහ ත්‍රිකෝණ ගණන් කිරීම, ඇත්ත හෝ බොරු, ද්විමය තර්කණය. මේ තමයි අපි දැන් දාලා තියෙන ටොපික් ටික. හරි. බුද්ධි පරීක්ෂණයේ ලිපියේ ඔයගලන්ට අවශ්‍ය දේවල් අපි එකින් එක දැන් පැහැදිලි කරන්න යන්නේ නැහැ. තෝරාගත්ත ලිපි ටික මම ඔයගලන්ට පෙන්නන්න මේ හැම එකකෙම ඔයගලන්ට ලින්ක් එක දීලා තියෙන්නේ. ඒ අදාළ පිටුව අපි වෙන වෙනම පැහැදිලි කරලා තියෙනවා. ඉස්සෙල්ලාම අපි කම නොමිලේ ලබා දීලා තියෙන පිටුව. මොකද සංඛ්‍යා පිටුව. සංඛ්‍යා පිටුව ගොඩක් අය මේ වෙනටත් බලලා තියෙන්න පුළුවන්. සමහර අයට බලන්න තියෙනවා. ඔයගලන් බලන්න නැත්නම් ඇවිල්ලා බලන්න සංඛ්‍යා පිටුව නොමිලේ පළ කරලා තියෙන්නේ. මේකේ දාලා තියෙනවා. සමේ සංඛ්‍යා රටානුවේ මේකේ තියෙන්නේ. මේකේ තියෙන සංඛ්‍යා. ඒ කියන්නේ සංඛ්‍යා රටාවලට උනත් ප්‍රවේශයක් ගන්න ඔයගලන් ඉස්සෙල්ලාම සංඛ්‍යා පිළිබඳ අවබෝධයක් තියෙනවා. අන්නේ ඒ ලිපිය තමයි මෙතන අපි පළ කරලා තියෙන්නේ. උගලන්න බලා ගන්න පුළුවන්. පැහැදිලි කිරීම දීලා තියෙනවා, ගණනය කිරීම දීලා තියෙනවා, සූත්‍ර දීලා තියෙනවා. කොහොමද ගණනය කිරීම සිදු කරන්නේ? ඒ ඔක්කොම පැහැදිලි කරලා තියෙනවා. උදාහරණත් එක්කම දීලා තියෙන්නේ. බලා ගන්න පුළුවන් පල්ලෙහාට යද්දී ඔයගලන්ට මේ තමයි නොබෙලේ ලබා දෙන පිට. ඔයගලන් උනෙලා ගිහලා බලන්න. ඔයගලන් පල්ලෙහාට යද්දී බලා ගන්න පුළුවන් මේ හැමදේම සරලව පැහැදිලි කරලා තියෙනවා. මේ තමයි මේ වෙබ් අඩිය බලන්න සිසුන්ගේ
ෆීඩ්බැක් අපි මේ ඇත්තට මගේ කරන ගොඩක් සිසුම් ඇත්තනම 300කට ආසන්න ඊටත් වඩා සිසුම් පිරිසක් මේ පිළිබඳ ධනාත්මක ප්‍රතිචාර දක්වලා තියෙන අපේ සම්බන්ධිතාවම සතුරු වෙනවා. හරි අපි ඊට පස්සේ යන තව පිටුවකට අපි මෙතනින් තෝරලා ගත්තොත් දුර කාලය සහ වේගය කියන පිටුව නිකන් අපි රෆ්ලි උඩ ඉඳන් පල්ලෙහාට යා මේ හැම දෙයක්ම ඔයගලන්ට මේ දුර කාලය සහ වේගය පිළිබඳව ඔයගලන් දැනගන්න ඕනේ රූප රාමුත් සමග ඔයගලන්ට සරල අවබෝධය අපි ඔලුවට දීලා තියෙනවා මොකද්ද මේකෙන් වෙන්නේ අවශ්‍ය පැහැදිලි කිරීම ඔයගලන්ට හොඳට පැහැදිලි කරලා තියෙන සිංහලෙන් දීලා තියෙන සරල සිංහලෙන් තේරුම් ගන්න පුළුවන් සිංහලෙන් ලියන භාෂාවෙන් නේ කතා කරන භාෂාවෙන් ඒකත් සරලම ආකාරයට තමයි ඔයගලන්ට මෙතන පැහැදිලි කරලා තියෙන්නේ ගණනය කිරීම සමගම තමයි අපි මේ දීලා තියෙන්නේ ඔයගලන් බලා ගන්න පුළුවන් පල්ලෙහාට යද්දි මේ හැම දෙයක්ම ඉත ලස්සන පැහැදිලි කිරීම සමග දීලා තියෙනවා හරිනේ අපින් පල්ලෙහාට ගිහින් බැලුවොත් තව ඔයගොල්ලන් ගොඩක් ප්‍රියතම තර්කන රාමු. ඒ කියන්නේ මෙතන අපි දාලා තියෙන අවස්ථා සහ සරලව අවස්ථා සහ සරලව කියන්නේ අපි මෙහිදී යූස් කරන්නේ තර්කන රාමු. මේ තර්කන රාමු පිළිබඳ ලිපි ඔයගොල්ලන් බලා ගන්න පුළුවන්. ගණන් දීලා ගණන් එකින් එක පැහැදිලි කරලා තියෙනවා. මීට අමතරව ප්‍රශ්න පත්‍ර වලත් දාලා තියෙනවා. හරි මේ තර්කන රාමු පිළිබඳ පළ කරලා තියෙන ලිපිය වගුව පුරවන්නේ කොහොමද? ස්ටෙප් බයි ස්ටෙප් හැමදේම වගේ පැහැදිලි කරලා තියෙනවා. ඔයගොල්ලන්ට අවබෝධයක් ගන්න පුළුවන්. මේ තමයි තර්කන රාමු පිළිබඳ අපි පළ කරලා තියෙන ලිපිය. ඔයගලන් තව පල්ලෙහාට ආවත් ඔයගලන් හිතන්නකෝ ඔයගලන්ට ඕනේ කියලා මෙතන මේස බංකු ගැන දැනගන්න ඕනේ කියලා. මෙන්න මේ ලිපියට ආව ඔයගලන් බලා ගන්න පුළුවන් මොනවද තියෙන්නේ කියලා නේ. මේ හැම ලිපියක්ම හැම මාතෘකාවම ඔයගලන්ට සිංහලෙන් රූප රාමු සමග පැහැදිලි කරලා තියෙන මොකද අවශ්‍යතාවය වෙන්නේ අවබෝධ කරගන්න ඕනේ. කටපාඩම් කිරීමෙන් IQ paper ගොඩ දාන්න බෑ. අනිවාර්යයෙන්ම ඔයගලන්ට අවබෝධය තියෙන්න ඕනේ. අවබෝධ නොකර IQ paper ලියන්න ගියොත් ඔයගලන් අනිවාර්යයෙන්ම විභාගෙදී අනා ගන්නවා. එහෙනම් අවබෝධය තියෙන්න ඕනේ. මොකද්ද මේ ගානෙන් හදන්නේ? මොකද්ද මේ කියන්නේ? කියන අවබෝධය ගන්න ඕනේ. ඉතින් හැමදේම පැහැදිලි කරලා තියෙනවා. ඕගලන් වෙනුවෙන්ම හදලා තියෙන ඇවිල්ලා බලන්න. මොකද්ද මේ වෙබ්සයිට් එකේ තියෙන්නේ? ඕගලන්ට අවශ්‍ය ඕගලන් හොයනවා නෝට් IQ නෝට් හොයනවා. සමහර වෙලාවට ඕගොල්ලන් සහභාගී වෙන ක්ලාස් වල IQ නෝට් එකක් දෙන්නේ නැහැ. ගණන් වලින් විතරක් කවර් කරන්න හදනවා. එහෙම නෙවෙයි. අපි IQ නෝට් එකක් ඕගලන්ට දෙනවා. IQ නෝට් එක උනත් කියවලා ඔයගලන්ට ඉස්සලා මූලික අවබෝධය ලබා ගන්න පුළුවන්. ඔයගලන්ගේ අඩුපාඩු දැන ගන්න පුළුවන්. ඔයගලන් මොනවද දන්නේ නැති කියලා ඔයගලන් හඳුනා ගන්න පුළුවන්. මේ සියල්ල අපි ඔයගලන්ට ලබා දීලා තියෙනවා. සමහරක් ලිපි වල අමතර ප්‍රශ්නත් අපි දාලා තියෙනවා. මොකද අත්‍යවශ්‍ය වෙන හින්දා. හරි මේ තමයි බුද්ධි පරීක්ෂණය. ඒ කියන්නේ IQ සම්බන්ධයෙන් පළ කරලා තියෙන ලිපිය. මේ සම්බන්ධයෙන් මාතෘකා දාලා තියෙන මේ මාතෘකා හැම එකකම වෙන වෙනම ටොපික් ලින්ක් කරලා තියෙන වෙන වෙනම පිටු දාලා තියෙන්නේ. ඔයගලන්ට මේ පිටුවක් ඇතුළට ගිහිල්ලා ඒ අදාළ ටොපික් එක යටතේ තියෙන කරුණු අධ්‍යයනය කිරීමට පුළුවන්. හරිනේ. IQ ටොපික් එක ගැන අපි කතා කරන්න තියෙන ඔච්චර තමයි. ඔයගලන්ට ඇවිල්ලා බලන්න පුළුවන් මොනවද මේකේ තව තියෙන්නේ කියලා. හරිනේ. ඊට පස්සේ අපි යනවා රයිටින් ලිවීම ප්‍රශ්න පත්‍රය. ඔයගලන්ට අනිවාර්යයෙන් ලිවීම ප්‍රශ්න පත්‍රයක් හම් වෙනවා. සමහරක් විභාගවල හම් වෙන්නේ නැහැ. සමහරක් විභාගවල හම් වෙනවා. ලිවීම ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ මොනවද කියලා අවබෝධ කරගන්න ඕනේ. ලිවීම ප්‍රශ්න පත්‍රයට අපි දැන්ට දාලා තියෙනවා සිංහල භාෂාව සිංහල අක්ෂර මාලාව සහ වාක්‍ය රීති සාරාංශකරණය සංක්ෂිප්තකරණය උචිත විකල්ප තේරීම ඡේදාශ්‍රිත ප්‍රශ්න රචනා ගැන මම කියන්නම් සහ සිද්ධියක් දෙන්න. අපි නිකන් එකින් එක ඉස්සලාම නිකන් අපි සිංහල අක්ෂර මාලාව සහ ව්‍යාකරණ රීති කියන කුඩට ක්ලික් කරලා ඒකට ගියොත් ඕගලන්ට බලා ගන්න පුළුවන් මොනවද දාලා තියෙන්නේ කියලා. මේ හැම මාතෘකාවක් යටතේ අපි දැන් මේ විදිහට දාලා තියෙනවා. සිංහල අක්ෂර මාලාව හඳුනාගෙන. ඕගලන්ට ඒක ගැන කියවන්න ඕන. හැමදේම අපි බලන්නේ ඉන්ඩෙක්ස් කරලා තියෙන්නේ. පිළිවෙලකට දීලා තියෙන්නේ. ඕගලන්ට පෙරල හොයන්න ඕනේ. පල්ලෙහාට ගිහිල්ලා දාගෙන පල්ලෙහාට ගොඩාක් පල්ලෙහාට යන්න ඕනේ. අවශ්‍ය කරුණු කියවන්න. හැමදේම අපි මාතෘකාගත කරලා පිළිවෙලට ඉන්ඩෙක්ස් එකක් විදිහට ඒ කියන්නේ පටුනක් ආකාරයට තමයි දක්වලා තියෙන්නේ. ඕගලන්ට අවශ්‍ය කොට ඕගලන් මොකද්ද බලන්න ඕනේ කියලා ඕගලන් තියෙන්නේ කියලා එතෙන්ට ගියා ෂෝ මූ දුන්නා. හරි. අපි හිතුවත් ඕගලන්ට දැන් සිංහල අක්ෂර මාලාව හඳුනා ගන්න ඕනේ කියලා. ඒක උඩ ෂෝ මූ දුන්නා. එතකොට කෙලින්ම ඔයගලන්ට පේනවා ලස්සනට අපි එක දාලා තියෙනවා මෙතන මේ තියෙන අපේ කියන්නේ ස්වර ගැන ලිපි ස්වර ගැන කොටස ඒක ඔටෝ එතන ප්ලේ වෙන්න තමයි අපි දාලා තියෙන්නේ. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. දැක්කනේ හැමදේම ඔටෝ ප්ලේ වෙනවා. ඔයගලන්ට හැමදේම කියව ගන්න පුළුවන්. අවශ්‍ය කරන විදිහට සරලව ඕන දේවල් ටික ලස්සනට අපි දාලා තියෙනවා. දැන් ඔයගලන්ට තවත් උදාහරණයක් පෙන්නනවා වාක්‍ය රීති කටුකාරක කර්මකාරක වාක්‍ය කොහොමද කොට නැගෙන්නේ සහ නාමපද වලට ක්‍රියාපද කොහොමද ක්‍රියාත්මක වෙන්නේ ලොකු වගුවක් දාලා තියෙනවා. මේවට සම්පත්දායකයෝ වෙනම ඉන්නවා. ලේසි වැඩක් නෙවෙයි. නමුත් අපි ඕගලන් ඉන්නුවෙන් අපි මේ දෙක කරලා තියෙන්නේ. ඕගලන්ට අවශ්‍ය කරන මාතෘකා විවිධ මාතෘකා දක්වලා තියෙන්නේ. මේ නිතර වර්ධින අක්ෂර වින්‍යාසයන් සහ පද භාවිතයන් පිළිබඳ නිවැරදිව අපි දක්වපු වෙන වගුවක් මෙතන දාලා තියෙනවා. සමාන පද, විරුද්ධ පද, තනි පද. දැන් මෙතන අපි ඕගලන්ට පෙන්නනවා. මෙන්න මේ මාතෘකාව යටතේ නිතර වර්ධින අක්ෂර වින්‍යාසයන් සහ පද භාවිතයන් පිළිබඳ නිවැරදි ෂෝම කරපු කොම පද ලයිස්තුවක් දීලා තියෙනවා. හරි භාවිතයන් පිළිබඳව. අනේ ඕගලන්ට බලා ගන්න මේක තමයි
සිංහල ගැන අක්ෂරමාලාව සහ අවශ්‍ය නීති රීති අන්න ඒක තමයි මෙතන දාලා තියෙන්නේ. මොකද ලිවීමේ ප්‍රශ්න පත්‍රයට ඔයගොල්ලෝ මේ දැනගෙන ඉන්න ඕනේ. අනිවාර්යයෙන්ම ලිවීමේ ප්‍රශ්න පත්‍රය කියන්නේ ඇත්තටම ඔයගලන්ට සමහරක් අයට නම් පුරුදු නැති වෙන්න පුළුවන්. ලිවීමේ ප්‍රශ්න පත්‍රය කියන්නේ ගොඩක් අමාරු ප්‍රශ්න පත්‍රයක්. A-level සබ්ජෙක්ට් 3ම ලියනා වගේ ප්‍රශ්න පත්‍රයක් තමයි ලිවීමේ ප්‍රශ්න පත්‍රය කියන්නේ. වැරදි සිදු කරන්න බෑ. එක වැරද්දක් ඕගොල්ලන් කරන්නේ ඕගොල්ලන්ට ලකුණු විශාල සංඛ්‍යාවක් නැති වෙන්න පුළුවන්. ඒ හින්දා වැරදි සිදු වෙන්න බෑ. ඒ හින්දා තමයි අපි සිංහල අක්ෂර මාලාව සහ ව්‍යාකරණ රීති කියන කොටස දාලා තියෙන්නේ. මේකට තව ඇඩ් වෙන්න දේවල් තියෙනවා. තව ඇඩ් වෙනවා ඉස්සරහට. මේ දැනට දාලා තියෙන ටික තමයි ඕගොල්ලන්ට මෙන්න මම නැවතත් ආයෙ පෙන්වනවා නම් දැනට දාලා තියෙනවා ඒක යටතේ. සිංහල අක්ෂර මාලාව හඳුනා ගැනීම, සිංහල හෝඩිය පිල්ලන්, නනලල වේදය, ශාසස අකුරුභාවිතය, වාක්‍ය රීති, විභක්ති. මෙතන විභක්ති කියලා තියෙන්නේ. විභක්ති මොකද්ද මේ විභක්තියක් කියලා අපි එතන හඳුන්වලා දීලා තියෙනවා. සංදි, නිතර වර්ධන අක්ෂර වින්‍යාසයෙන් සහ පද භාවිතයන් කිහිපයක් නිවැරදි දක්වලා තියෙන. ඉස්සෙල්ලා පැහැදිලි කර දෙන්න. සමාන පද, විරුද්ධ පද, තනි පද මේවා තමයි දැන් අපි මේ සිංහල අක්ෂර මාලාව සහ ව්‍යාකරණ රීතිය යටතේ දාලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ සාරාංශකරණය. සාරාංශකරණය යටතට ගියොත් ඔයගොල්ලෝ දන්නවා සමහරක් අය කොමන් සබ්ජෙක්ට් එකක් කරලා ආව කෙනෙක් වෙන බුණා. කොමන් සබ්ජෙක්ට් එකක් කරලා ආව කෙනෙක්ට නම් ඒගොල්ලන්ට තේරෙන භාෂාවෙන් කියනවනම් මේක චාටර් එකේ කොස්ටින් පේපර් එක වගේ සාරාංශ කිරීම කියන්නේ. අවශ්‍ය දේ තියෙනවා, අනවශ්‍ය දේ තියෙනවා. අවශ්‍ය දේ ඔයගොල්ලන් තෝරලා අරගෙන සාරාංශය ලියන්න තියෙනවා. කොස්ටින් පේපර් එකත් ඒ වගේ අවශ්‍ය දේවල් තියෙනවා, අනවශ්‍ය දේවල් තියෙනවා. නිවැරදි තීරණය ගන්න අවශ්‍ය කරුණු ටික තෝරලා ගන්න ඕනේ. ඒ වගේ අමාරු මාතෘකාවක් තමයි සාරාංශකරණය කියන්නේ. ගොඩාක් ළමයි ලකුණු නැති කර ගන්න කොටසක් තමයි මේක කියන්නේ. ඉතින් අපි මේක ප්‍රධාන මාතෘකා තුනක් යටතේ දක්වලා තියෙන සාරාංශය කිරීමෙන් අදහස් කරන්නේ මොකද්ද? සාරාංශය ලිවීමේදී කළ යුත්තේ මොනවාද? ඕගලන්ට මේ පොත් ටොපික් එකේ පෙන්නනවා. ඉතින් විශාල පැහැදිලි කිරීමක් මෙතන අපි දාලා තියෙනවා. ඕගලන්ට බලා ගන්න. පේනවනේ. ඉතින් ඒ හැමදේම ඕගලන්ට ගයිඩන්ස් එකක් දීලා තියෙන්නේ. මොකද ඕගලන්ට විභාගයේ ජය ගන්න තමයි උදව් කරන්නේ. අවශ්‍ය කරුණු සරලව දක්වලා තියෙන්නේ. ඒ වගේම තමයි සංක්ෂිප්තකරණය, උචිත විකල්ප තේරීම, ඡේදාසිලපත් මේ සියල්ලටම අපි උත්තර දාලා තියෙන්නේ. රචනාවලට අපි මේ මිනිට යොදාගෙන තියෙන්නේ 60000ක් උපද්දාරින් බදවා ගත්තා. එතකොට 60000ට දුන්න ව්‍යාපෘති මාතෘකාවන් 600 ගානක් දුන්නා. ඒ 600 මාතෘකා 600 ගානෙන් දැන් අපි 150කට ආසන්න සංඛ්‍යාවක් දාලා තියෙනවා. හරි. එතකොට අපි මේකෙදී ඔයගලන්ට රචනා සම්බන්ධයෙන් පිළිතුරු ලබා දීමක් සිදු කරන්නේ නැහැ. නමුත් මාතෘකා ටික ලබා දෙනවා. මොකද මාතෘකා ටික ලබා දෙන්නේ ඔයගලන් දැනගන්න ඕනේ වර්තමාන රජය මොන වගේ දේවල් වලට අවධානය යොමු කරන්නේ. එතකොට ඒ රජයන් අනුව වෙනස් වෙන අවධානය යොමු කරන දේවල්. එතකොට වර්තමාන රජය අවධානය යොමු කරලා තියෙන මොනවද? ගැන හොඳටම අවබෝධ කරගන්න පුළුවන්. ඒ උපාධිධාරීන් 60000 බදවා ගැනීමේදී ඔවුන්ට දුන්නා කේස් ප්‍රොජෙක්ට් එකක්. ඒ ප්‍රොජෙක්ට් එකට මාතෘකා 600 ගානක් දුන්නේ. 600 ගාන ඔයගලන් කියවල බලන්න, හොයාගන්න බලන්න අවබෝධය. මම මෙතන 150ක් දාලා තියෙනවා. අනිත් ටිකත් මම දාන්න උත්සාහ කරනවා. ඒ ටික කියවල අවබෝධය ගන්න. ඔයගලන්ට ඒක විභාගයේදී අවබෝධය ගන්න පුළුවන් මොන වගේ මාතෘකාවක් ඒගොල්ලන් ගොඩක් දුරට try කරයිද. දැන් ඔයගලන්ට තියෙනවා ගොඩක් දුරට අනිවාර්යෙන් කෘෂිකර්ම සම්බන්ධ මාතෘකාවක් එන්න ගොඩක් ඉඩකඩ තියෙනවා. කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන්. ඒ වගේම තමයි ගුරුවරුන්ගේ වෘත්තීය ගැටලුව ගැන මේ දවස්වල අනිවාර්යයෙන්ම විශාල කතා බහක් යනවා. එතකොට ගුරු වෘත්තිය අලලා ප්‍රශ්නයක් රචනාවක් ලියන්න ඔයගලන්ට එන්න පුළුවන්. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන මේ දවස්වල ලොකු විශාල කතා බහක් තියෙනවා. එතකොට චීන රජය සමග ශ්‍රී ලංකාව කටයුතු කරන ආකාරය මේ ඕනෑම ආකාරයේ මාතෘකාවක් ගැන ඔයගලෙන් අහන්න පුළුවන්. කාලීන තොරතුරු දැනගන්න ඕනේ. ඒ වගේ දේවල් දැනගන්න ඕනේ. හරිනේ. මේ හැම මාතෘකාවක් යටතේ වෙන වෙනම අපි දාලා තියෙනවා මේ තියෙන සංක්ෂිප්තකරණය. සංක්ෂිප්තකරණ ඔයගලන්ට පෙන්නන්න. මේ හැම එකක් යටතේම විශාල පැහැදිලි කිරීම තියෙනවා. සරල එකක් නෙවෙයි තියෙන්නේ. මාත් කන්ටෙන්ට් එක පොඩි වගේ පේන. ඔයගලන්ට ගිය ගමන් පේන කන්ටෙන්ට් එක පොඩි කන්ටෙන්ට් එකක් වගේ පේන්නේ. නමුත් ෂෝමෝ කරපු ගමන් තියෙනවා සෑහෙන ලොකු දේවල් ටිකක් අපි ඇතුළට දාලා තියෙනවා. හරිනේ. ඊට පස්සේ මේ බෙස්ට් කන්සෙප්ට් ඒ කියන්නේ උචිත විකල්පයේ තේරීම කොහොමද ඔයගලන්ට පොඩි මාතෘකාවක්දී පොඩි ඡේද කොටසක් දීලා හරිම ඒ කියන්නේ හරිම ඔප්ෂන් එක හරිම පිළිතුරු තෝරන්නේ කොහොමද? ඊට පස්සේ ඡේද කම්ප්‍රිහෙන්සිව් අපි පොඩි කාලේ ධම්ම කරන එක. 6 වසරේ ඉඳන් අපි මොකද කියවලා අවබෝධයෙන් ප්‍රශ්න වලට උත්තර ලියන එක. අන්න ඒක අදාළ ප්‍රශ්න දීලා තියෙනවා. කේස් සිද්ධියක් දෙන්න ප්‍රශ්න දාලා තියෙනවා. සිද්ධියක් දෙන්න ප්‍රශ්න මේ විද්‍ය අපි ඒවට අදාළ පිළිතුරුත් මේ විදිහට සපයමින් පවතිනවා. මේ තමයි ලිවීම ප්‍රශ්න පත්‍රය. හරිනේ. ලිවීම ප්‍රශ්න පත්‍රය වලින් අපි සකසලා තියෙන නෝට් එක තමයි මේ තියෙන්නේ. මේ හැම මාතෘකාවක් කරේම ඔයගලන්ට ගිහිල්ලා කියවන්න පුළුවන්. ඊට පස්සේ එඩියුකේෂන් නෝට් එක අනිවාර්යයෙන්ම අපි මේ දවස්වල දැම්මේ මේක නොමිලේ පළ කරලා තියෙන එඩියුකේෂන් නෝට් එක නොමිලේ පළ කරලා තියෙන ඔයගොල්ලන් බැලුවේ නැත්නම් අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න. මේක SLEA සහ ගුරු විභාගය වෙනුවෙන් පෙනී සිටීමේ නියමිතයි වෙනුවෙන්මයි දාලා තියෙන්නේ.
ඔගලන්ට මේක බලාගන්න පුල අධ්‍යාපනය කියන මොකක්ද ඔයගලන්ට එකින් එක මම පෙන්නන්න මේක නොමිලේ පළ කර තියෙන එකක් ඉන්න අධ්‍යාපනය කියන්නේ මොකක්ද ඒ කියන්නේ පැහැදිලි කිරීම දීලා තියෙනවා ඊට පස්සේ අධ්‍යාපනයේ කාර්යයන් මොනවද ප්‍රධාන කොටස් මොනවද සාර්ථක අධ්‍යාපන පද්ධතියකට අවශ්‍ය අංග මොනවද පැහැදිලි කිරීම සමග දීලා තියෙනවා සම්ප්‍රදායික සහ නවීන පන්ති කාමර කියන්නේ මොනවද මෙරට ජාතික අධ්‍යාපනයේ පොදු අරමුණු මොනවද අධ්‍යාපනය මගින් වර්ධනය කර ගැනීමට ඒ කියන්නේ ඒගොල්ලන් ළඟා කර ගන්න අපේක්ෂා කරන මූලික නිපුණතා මොනවද ඒව ගැන පැහැදිලි කරලා තියෙනවා ඊට පස්සේ අපි ගත්තොත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන් ගැන දාලා තියෙනවා දැනගන්න ඕනේ විශේෂ කරුණු දාලා තියෙනවා ඒ වගේම තමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ විසින් පළකුණු ලබන වැදගත් වාර්තාවල ලින්ක් ආසන්න අවුරුදු 3ක වාර්තා අපි මෙතනට දාලා තියෙනවා අනිවාර්යෙන් මේව කියවන්න ඕන ඔයගොල්ලන් විභාගෙට යන්න කලින් ඔයගොල්ලන් සීමිත වෙන්න පුළුවන් ඕපන් වෙන්න පුළුවන් කිසිම සමාවරණය කිසිම එක්ස්කියුස් එකක් නැහැ අනිවාර්යෙන් මේ වාර්තා කියවන්න ඕනේ මොකද මේ වාර්තා සියල්ලම වෙබ් අඩවියේ නොමිලේ පළ කරලා තියෙන්නේ ඉතින් ඒ හින්දා ඒ කියන්නේ ඔයගොල්ලන් අනිවාර්යෙන් SLESO ගුරු විභාගය ලියනවා නම් එහෙම නැත්නම් විදුහල්පති විභාගය ලියනවා නම් ඔයගොල්ලන්ට කිසිදු සමාවක් නැහැ අනිවාර්යෙන්ම මේ ලිපි මේ වාර්තා කියවලා තියෙන්න ඕනේ ඔයගොල්ලන්ට මේ පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ ඔයගොල්ලන්ට මම එකක් පෙන්නන්න මේ තමයි කලාප අධ්‍යාපන කාර්යාල ප්‍රමිතිගත කිරීමේ වැඩසටහන 2018 ඒ කියන්නේ මේ රජයේ කලින් රජයේ සමයේ පළකුණු ලැබූ ලිපිය ගැන වාර්තාව මෙහිදී තියෙනවා කොහොමද කලාප කාර්යාලයක කොටස් මොනවද ඒක කොහොමද ක්‍රියාවලිය සකස් විය යුත්තේ මේ පිළිවෙල ප්‍රතිගත කිරීමේ වාර්තාව ඔයගලන්ට මේ හැම වාර්තාවම මේ සිංහල වාර්තා ටික දාලා තියෙන්නේ ඉංග්‍රීසි වාර්තාවක් ඉස්සරහින් අපි ඉංග්‍රීසි කියලා දාලා තියෙනවා දැන් පාසල් කළමනාකරන මාර්ගෝපදේශය විදුහල්පතිවරුන්ට නිකුත් කරපු පොත 2020 ගිය අවුරුද්දේක ඔයගලන් අනිවාර්යයෙන්ම කියවලා තියෙන්න ඕනේ මොකද මොනවද මේකේ තියෙන්නේ කියලා විදුහල්පතිගේ භූමිකාව වත්කම් සැලසුම් ගන්න විෂයමාලා නිකන් කියවලා තියාගන්න සමහරක් වැදගත් කරුණු තියෙන්න පුළුවන් ඒ පිළිබඳව ඔයගලන්ට අවබෝධයක් අනිවාර්යෙන් තියෙන්න ඊට පස්සේ පාසල් සංවර්ධනය සඳහා මාර්ගෝපදේශක් පොත මෙතන අපි දාලා තියෙන ලින්ක් කරලා තියෙනවා එතකොට මේකේ දක්වලා තියෙනවා ඔයගොල්ලන් ඉස්කෝලේ යන කාලේ දැක්ක දේවල් පිළිබඳ අභ්‍යන්තරය දැකලා නැති අභ්‍යන්තරය ඔයගලන්ට මෙතනින් බලා ගන්න පුළුවන් අදාළ නීති රීති රෙගුලාසි මොනවද කියලා ඔයගොල්ලන්ට මෙතන කියව ගන්න පුළුවන් හැමදේම සිංහලෙන් තියෙන්නේ ඒගොල්ලෝ මේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලන් දැනගන්න මේ වාර්තා සියල්ලම වෙබ් අඩවියේ පළ කරලා තියෙනවා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ විභාගයට යන්න කලින් මේව කියවලා තියෙන්න ඕනේ පාසල් සංගණන වාර්තාව 2020 අනිවාර්යයෙන් බැලිය යුතු එකක් no exception මේකේ සමහරක් දේවල් අපි ඔයගොල්ලන්ගේ පහසුව දෙසා සාරාංශගත කරලා තියෙනවා වෙනම charts දාලා ලස්සන පිළිවෙලට හදලා දීලා තියෙනවා මොකද ඔයගොල්ලන්ට පහසු වෙන්නේ මේක ඉංග්‍රීසියෙන් තියෙන්නේ මේක සිංහලෙන් හොයාගන්න බෑ වාර්තා පුළුවන් නම් හොයාගන්න බලන්න වෙබ් අඩවියේ දාලා තියෙන එක ඉංග්‍රීසියෙන් තියෙන්නේ මේකේ ගොඩක්ම තියෙන්නේ ස්ටැටිස්ටික් ඒ කියන්නේ සංඛ්‍යා දත්ත තමයි දීලා තියෙන්නේ නම්බර්ස් තියෙන්නේ මේකේ ගොඩක්ම නම්බර්ස් තියෙන්නේ හරි උදා පල්ලෙහාට ගිහිල්ලා පෙන්නුවොත් මේ වාර්තාව ටික මෙතන ඉන්න පල්ලෙහාට හරි මේ ඉස්කෝල වර්ග මොනවද ඉස්කෝල කොහොමද වර්ගීකරණය කරන්නේ ගුරුවරු කොහොමද වර්ගීකරණය කරන්නේ ළමයි කොහොමද වර්ගීකරණය කරන්නේ ඊට පස්සේ මෙතන පෙන්නනවා මේ ඉස්කෝල් කොච්චරක් තියෙනවද දැන් රාජ්‍ය ඉස්කෝල් දැන්ට ගවර්න්මන්ට් එක ශ්‍රී ලංකා රාජ්‍ය සතුව 10155ක් තියෙනවා මේ 2020 වෙද්දි හරි මේ සියල්ලම ගැන ඔයගොල්ලන් අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ විභාගයට යාමට ප්‍රථම හරි ඊට පස්සේ අපි යන් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව ගැන ඒක ගැන පැහැදිලි කිරීමක් දීලා තියෙනවා ඒ වගේම තමයි ඒකේ පළ කරන ලිපි තියෙන වාර්තා තියෙනවා ඒවත් නොමිලේ පළ කරලා තියෙනවා ඔයගොල්ලන්ට නැවත no excuse no exception අනිවාර්යෙන් විවෘතද සීමිතද SLES ගුරුද විදුහල්පතිද අදාළ නැහැ SLAs ද අදාළ නැහැ සමහරක් වෙලාවට මේකෙන් ප්‍රශ්නයක් කොමු වෙන්න පුළුවන් ඒ නිසා අනිවාර්යෙන් බලන්න ඕනේ මේ ENG කියලා ඉස්සරහින් දාලා තියෙන මේ වාර්තා ඉංග්‍රීසියෙන් තියෙන්නේ ඊට පස්සේ මෙතනක් දාලා තියෙනවා ශ්‍රී ලංකා අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ වාර්තාව 2020 ඒ කියන්නේ ගිය අවුරුද්ද අනිවාර්යයෙන්ම කියවන්න ඕන එකක් ශ්‍රී ලංකා අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ දෙවන කොටස ඒක මේ කොටස් දෙකකින් ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සඳහා යෝජනා 2016 උසස් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති යෝජනාව 2019 නිකන් ඔබලා බලන්න ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා ඔයාලෝ වෙබ් අඩවියේ ලින්ක් එක තමයි අපි මෙතනට දාලා තියෙන්නේ පේනවද පිටුවේ 107ක් තියෙනවා සෙල්ලන්නේ අනිවාර්යෙන් කියවන්න වෙනවා මොනවද තියෙන්නේ කියලා ඔයගලන් අවබෝධයක් ගන්න වෙනවා ලියන ප්‍රශ්නයක් එන්න පුළුවන් රචනා ප්‍රශ්නයක් එන්න පුළුවන් කෙටි පිළිතුරු ලියන ප්‍රශ්නයක් එන්න පුළුවන් බහුවර්ණ ප්‍රශ්නයක් එන්න පුළුවන් කරන්න දෙයක් නැහැ ඔක සමහරක් වෙලාවට ඔයගලන් එක්සෑම් පාස් වෙලා ගිහිල්ලා ඉන්ටර්විව් එකේ මේකෙන් ප්‍රශ්නයක් අහලා තියෙන්නත් පුළුවන් ඉන්ටර්විව් එකේ ඔයගලන් අහන සමහරක් දෙයක් ඔයගලන් මේකට උත්තර දෙන්නේ නැත්නම් ඔයගලන් ඉන්ටර්විව් එක ෆේල් වෙනවා ඒ නිසා අනිවාර්යෙන් කියවන්න තියෙනවා යම් අවබෝධයක් ලබාගෙන තියෙන ලංකාවේ අධ්‍යාපනය ගැන මොන විභාගෙ ලිව්වත් අනිවාර්යයි ඒක
පෙර පාසල් අධ්‍යාපන පිළිබඳ ජාතික ප්‍රතිපත්ති කාර්මික සහ වෘත්ති අධ්‍යාපන පිළිබඳ ජාතික ප්‍රතිපත්ති මේ සියල්ලම ආසන්න වාර්තා තමයි මෙතන දීලා තියෙන්නේ. ඊට පස්සේ විශ්වවිද්‍යාල කොමිෂන් සභාව ඒකෙන් පළ කරන වාර්තා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පිළිබඳ සංඛ්‍යා ලේඛන තියෙනවා. නොමිලේ තියෙන ඉංග්‍රීසියෙන් තියෙන කරන්න දෙයක් නැහැ. බලන්න එනවා. පාසල කියන්නේ මොකද්ද? ඊට පස්සේ පාසල් වර්ගීකරණය අදාළ සංඛ්‍යා දත්ත අර උඩ අධ්‍යාපන අමාත්‍යාංශ පරකළු වාර්තාවෙන් ලබාගත් සංඛ්‍යා දත්ත අපි මෙතන ලක් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා තව ගුරුවරයා කියන්නේ කවුද? ඒ පිළිබඳව අවශ්‍ය සංඛ්‍යා දත්ත මෙතන දීලා තියෙනවා. සිසුවා ගැන අවශ්‍ය සංඛ්‍යා දත්ත සහ පැහැදිලි කිරීම දීලා තියෙනවා. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පිළිබඳ මූලික දත්ත. අර උඩ අපි ඉස්සෙල්ලාම පැහැදිලි කරපු අධ්‍යාපන අමාත්‍යාංශයේ වාර්තාවේ සමහරක් තොරතුරු ඔයගොල්ලන්ට දැක්කට ඔලුවට යන්නේ නැහැ. ඒ නිසා අපි මෙතන අපි ගොඩක්ම දාලා තියෙන chart ආකාරයෙන් තමයි. chart එකක් ආකාරයෙන් අපි මෙතනට දාලා තියෙනවා. මොනවද බලා ගන්න ඕනේ අත්‍යවශ්‍ය කරුණු. දැන් උදාහරණයකට කලාප කාර්යාලය ගන්න. ශ්‍රී ලංකාවේ තියෙන කලාප කාර්යාලය ගණන ඔයගොල්ලන්ට වෙන් කරලා තියෙනවා පළාත් විදියට. එතකොට මෙතන කොළ පාටින් මම කරලා තියෙන නැගිනහිර පළාතේ තමයි කලාප කාර්යාලය වැඩි 2020 වාර්තාවට අනුව 17ක් තියෙනවා. සබරගම් පළාතේ 7යි. ඒක තමයි අඩුම තියෙන්නේ. අන්න ඒ වගේ අවශ්‍ය කරුණු ඔයගොල්ලන්ට chart ආකාරයෙන් අපි මෙතන දක්වලා තියෙනවා. සමහරක් වෙලාවල් වලට chart එකේ නැති අමතර කරුණු chart ඒ කියන්නේ සංඛ්‍යා දත්ත විශ්ලේෂණයන් අපි මෙතනට දාලා තියෙනවා. උදාහරණයක් විදිහට අපි පල්ලෙහාට ගියොත් මේ තමයි මෙන්න මේ කොටස ඔයගලන්ට වාර්තාවේ හොයාගන්න වෙන්නේ. ඒක තමයි සිසුන් සංඛ්‍යාව 200ට අඩු සහ සිසුන් සංඛ්‍යාව 200ට වැඩි පාසල්. මේවත් අපි මේවා පිළිබඳව ඔයගලන්ට මෙතන විශ්ලේෂණය කරලා දීලා තියෙනවා. ඔයගලන් දැනගන්න ඕනේ. එතකොට ලංකාවේ සමස්ත පාසල් සංඛ්‍යාවෙන් සිසුන් සංඛ්‍යාව 200ට වැඩි පාසල් තියෙනවා 149ක්. අනිත් පැත්තට සිසුන් සංඛ්‍යාව 200ට අඩු පාසල් තියෙනවා 150. 50-50 තියෙනවා. ලංකාවේ අධ්‍යාපනය ගැන ඔයගලන්ට අවබෝධය ලබා ගන්න මේවා අනිවාර්යෙන් ඕන. ඒ වගේම තමයි රචනාවල් ලියන්න තිබ්බ දත්ත තියෙන්න ඕනේ. ප්‍රමාණාත්මක තොරතුරු වලින් අහපු ප්‍රශ්නයක් තිබ්බ රචනාවක් තිබ්බොත් අනිවාර්යයෙන්ම ඔයගලන්ගේ දත්ත තියෙන්න ඕනේ. සත්‍ය දත්ත වෙන්න ඕනේ. ඒ සත්‍ය දත්ත ඔයගලන් විශ්ලේෂණය කරලා තියෙන්න ඕනේ. මම ඒකයි කිව්වේ. වෙබ් අඩවිවල විශේෂයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ වෙබ් අඩවි ශ්‍රී ලංකා අධ්‍යාපනයට අදාළ වෙබ් අඩවිවල පළ කරන නොමිලේ පළ කරන වාර්තා තියෙනවා. අනිවාර්යයෙන්ම කියවලා තියෙන්න ඕනේ. ඔයගලන්ට කිසිදු සමාවක් නැහැ. හරිනේ. මේ ඔයගලන්ට පේනවා charts දාලා තියෙන මේ හැම දෙයක්ම ඔයගලන්ගේ පහසු වෙන්නේ. අපි හැම වෙලේම අපි ඔයගලන්ට නැවතත් කියන අපි ක්‍රියාත්මක වෙන්නේ ඔයගලන්ගේ හැම තප්පරයක්ම ඉතිරි කරන්න. ඔයගලන්ට ස්වාධ්‍යයනයේ කටයුතු වෙනින් වැය කරන්න වෙන කාලය ඉතිරි කරලා ඒ කාලය ඔයගලන්ට අපි ලබා දෙනවා අධ්‍යයන කටයුතු වෙනින්. ඒක තමයි අපි මේ කරලා තියෙන්නේ. ඔයගලන්ට පේනවා වෙබ් අඩවිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ. සෙල්ලම් වැඩක් නෙවෙයි කරන්නේ. ඒ තාමත් අමාරු වැඩක්. නමුත් ඒ අපි ඔයගලන් වෙනුවෙන් කරනවා. මේ වගේ නොමිලේ පළ කරන ලිපි තියෙන අපගේ වෙබ් අඩවිය ඒවවිල කියවන්න. මොකද කියව කියලා අපතේ යන්නේ. මේ තමයි අපි තවත් ඔයගලන්ගේ වාර්තාවේ දකින්න බැරි දෙයක් 2012 ජනසංගණන වාර්තාව සමග ඒ කියන්නේ පරණ වාර්තාවක් සමග 2021 දැන් එන්න තියෙනවා අලුත් සංගණනේ තාම මේ කරන්න හම්බ වෙන්නේ නැහැ කොරෝනා තත්ත්වයත් එක්ක. එහෙනම් අපි 2012 ජනසංගණන වාර්තාව භාවිතා කරලා සංඛ්‍යා දත්ත යම් විශ්ලේෂණයක් සිදු කරලා තියෙනවා. මෙතන ඒ හින්දා පරණ එකක් ඉන්න මෙතන අපි බාර් එක දාලා තියෙන එරර් බාර් එක. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒ පිළිබඳ විශ්ලේෂණයකුත් දීලා තියෙන හැම අවබෝධයක්ම ඔයගලන් තියෙනවා. ඊට පස්සේ අනිකුත් වැදගත් වාර්තා. ඉවරයක් නෑ. මේ තමයි 2020 වර්ෂයේ මුල් මාස 6 පරිගණක සාක්ෂරතා වාර්තාව. ඒ වගේම තමයි මහා බැංකු වාර්තාවේ සාරාංශය ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේ සියල්ල ඔයගලන්ට මෙතනදී කියව ගන්න පුළුවන්. අවසානයේදී අපි අධ්‍යාපනය සම්බන්ධයෙන් සෙක්සු කෙටි පිළිතුරු ප්‍රශ්න පිළිබඳ ලින්ක් එක දීලා මෙන්න මෙතන මේ ලින්ක් එක උඩ නිකන් ක්ලික් කරුවාම ඔයගලන් කෙලින්ම අදාළ පිටුවට යමු කරනවා. අපි මේ පිටුවට පස්සෙමු. මේ තමයි පිටුව. මේ පිටුවට පස්සෙමු. හරි. ඒ තමයි এডুকেෂන් නෝට් එක ගැන ඔයගලන්ට කියන්න තියෙන්නේ. මේ නොමිලේ පළ කරලා තියෙන්නේ අනිවාර්යෙන් ඒ වෙලේ කියවන්න. මොන විභාගයට මුහුණ දුන්නා එක ප්‍රශ්නයක් හරි සමහරක් හිට අහලා තියෙන්න පුළුවන්. අපරාධ කියලා ඔයගලන්ට හිතෙන්න පුළුවන්. එක ලකුණකින් සමහරක් වෙලාවට ඔයගලන්ට ඉන්ටර්විව් එක මිස් වෙන්න පුළුවන්. ඒ නිසා එක ලකුණට ෆයිට් කරන්න අනිවාර්යෙන්. එක ලකුණකට ෆයිට් එක ලකුණ ඔයගලන්ට බැරි නම් යම් දෙයක් ඒ ලකුණ වෙනුවෙන් අනිවාර්යෙන් ෆයිට් කරන්න. එක ලකුණකින් ඔයගලන්ට ඉන්ටර්විව් එක කතා නොකර ඉන්න පුළුවන්. හරිනේ. ඔයගලන් දන්නවා සමහරක් වෙලාවට ඔයගලන් මේ විදිහට එක්සෑම් දීලා පාස් වෙච්ච අයට නම් ඒක එක්ස්පීරියන්ස් එක තියෙනවා. එක ලකුණක් මදි වුණොත් සමහරක් වෙලාවට ඉන්ටර්විව් එක මිස් වෙච්ච ගොඩක් ළමයි ඉන්නවා. ඒ අවධානම ආයි ගන්න එපා. ලියන්න ඉන්නේ අලුතෙන් ලියන්න ඉන්න එක්කෙනෙක් නම් කොහොමදවත් ඔයගොල්ලන්ගේ අවධානම ගන්න යන්න එපා. අවසාන ලකුණු වෙනුවෙන්ම ඔයගොල්ලන් අනිවාර්යයෙන්ම ෆයිට් කරන්න ඕනේ. තේරුණානේ? හරි. এডুকেෂන් නෝට්. ඊට පස්සේ අපි දාලා තියෙනවා ඉලෙක්ෂන් එක ගැන සම්බන්ධින් නෝට් එක.
ඉලෙක්ෂන් එක ගැන අවශ්‍ය වැදගත් කරුණු. ඒකත් ඒ වගේම තමයි මාතෘකා යටතේ කඩලා දාලා තියෙන්නේ. මොකද ඔයගලන් කාලය ඉතිරි කරගන්න අවශ්‍ය කොටසට ඔයගලන් කෙලිම ජම්ප් එක දාලා බලා ගන්න පුළුවන් මොනවද තියෙන්නේ. දැන් උදාහරණයකට පාර්ලිමේන්තු මැතිවරණ ඔයගලන්ට දැනගන්න අවශ්‍ය නම් ඒක උඩ ක්ලික් කරලා ඔයගලන්ට අවශ්‍ය කරුණු මෙතන අපි දාලා තියෙනවා. මොනවද දැනගන්න ඕනේ. ඊට පස්සේ මේ charts දාලා තියෙනවා. ඔයගලන්ට අවශ්‍ය තොරතුරු පහසුවෙන් ඔයගලන්ගේ දැනුම් පොතට එකතු කරගන්න පුළුවන්. මේ තමයි ඉලෙක්ෂන් එක කියන්නේ මැතිවරණ ගැන අපි හදලා තියෙන එක. ඒක යටතේත් එක එක මාතෘකා දාලා තියෙන. ඇවිල්ලා කියවන්න තියෙන්නේ. ඔයගලන් වෙනුවෙන්ම හදලා තියෙන්නේ. මිස් කරන්න එපා. විභාගයට යන්න කලින් අනිවාර්යයෙන්ම කියවලා යන්න. ඔයගලන් තමයි වටින්නේ. ඊට පස්සේ අපි දාලා තියෙන මේ වගේ ඉලෙක්ෂන් ක්‍රීඩා. ක්‍රීඩා ගැන දාලා තියෙනවා. දැන් ක්‍රීඩා ගැන අපි දාලා තියෙනවා මාතෘකා ඔයගලන්ට කිව්වොත් ක්‍රිකට් ගැන දාලා තියෙනවා පාපන්දු, රග්බි, වොලිබෝල්, නෙට්බෝල්, පැසිපන්දු, බැඩ්මින්ටන්, ටෙනිස් අනිකුත් ක්‍රීඩා. දැන් අපි මේකට තව දාන්න ඉන්නවා. ඔලිම්පික් වගේ ඔලිම්පික් එතකොට පොදු රාජ්‍ය මණ්ඩලයේ සාක් වගේ ක්‍රීඩාවල ගැනත් අපි දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්න. ඒ පිළිබඳ ලිපි මේ දවස්වල සැකසීමෙන් පවතිනවා. මේ තමයි ස්පෝර්ට්ස් පිටුව. හරි ස්පෙෂල් පීරියඩ් ඒ කියන්නේ විශේෂ කාලය. මොනවද දාලා තියෙන විශේෂ කාලය? ඔයගලන් දැනගන්න ඕනේ. දැන් ඔයගල හැමෝම දින ගැන හොයනවා. දින ටික ඔක්කොම දාලා තියෙනවා. ඇවිල්ලා කියවන්න තියෙන්නේ, අවබෝධ කරගන්න තියෙන්නේ, පාඩම් කරන්න තියෙන්නේ. ගොඩක් දුරට ප්‍රශ්නයක් එන්න chance එකක් තියෙන. එක ප්‍රශ්නයක් එන්න පුළුවන්. එක ලකුණක්. එක ප්‍රශ්නයක් කියන්නේ සාමාන්‍ය දැනුම් ප්‍රශ්න පත්‍රයේ එක ලකුණක්. නැති වෙන්න පුළුවන්. ඒ නැති වෙන ලකුණේ ඔයගලන්ගේ ඉන්ටර්විව් එක නැති වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට ඔයගලන්ගේ විභාගයේ ෆේල් වෙන්න පුළුවන්. අවදානමක් ගන්න මොකටද? ඇවිල්ලා බලන්න ඔයගලන්ට තොරතුරු හදලා දීලා තියෙන්නේ. පාඩම් කරන්න. ඔයගලන්ට තියෙන පාඩම් කරන්න විතරයි. අපි ගොඩක් තොරතුරු මෙතනට දානවා. ඔයගලන් එතකොට ස්වාධ්‍යයනය කරලා හොයාගන්න තියෙන තොරතුරු ප්‍රමාණය අඩු කරනවා. හැම වෙලෙම අපි ඔයගලන්ට උදව් කරන්නේ. අවශ්‍ය ඔයගලන්ට මහන්සි වෙන තියෙන ප්‍රමාණය අපි අඩු කරනවා. ඔයගලන්ට තියෙන පාඩම් කරන්න. හරිනේ. ස්පෙෂල් පීරියඩ් ඊට පස්සේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා මෙතන සමුළු සහ රැස්වීම ගැන දීලා තියෙනවා. ගොඩක් සමුළු ගැන දීලා තියෙනවා. උදාහරණයකට මානව හිමිකම් කවුන්සිලේ සැසි ගැන දීලා තියෙනවා. චෝගම්, ඔපෙක්, සාක්, ඒෂියන්, බිම්ස්ටෙක්, G6, G6, G7, G8, G20, BRICS, අයෝරා, ගෝල් ඩයලොග්, සීසා, CIC එක මේ හැමදේම අපි දාලා තියෙනවා. ඔයගලන්ට ඇවිල්ලා තියෙන බලා ගන්න තමයි. ඔයගලන්ට මම නිකන් චෝගම් එක පෙන්නුවා. ඔක්කොම දාලා තියෙන අවසානයේ පවත්වය කොහෙද පවත්වන්න තියෙන්නේ කොහෙද හැමදේම ඔයගලන්ට මෙතන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඩිප්ලොමැටික් රිලේෂන්ෂිප් මේක දැන් මේ වෙන විට යාවත් කාලීනව සිදුවෙමින් පවතින දෙයක්. තාම අපි දාලා තියෙන මාතෘකා දෙකයි. එකක් කියුබා සහ ඇමරිකාව ගැන අපි වර්තමානයේ වෙන තෙක්ම අපි අප්ලෝඩ් කරලා තියෙන්නේ. මේක ෂෝම කරපුවම ඔයගලන්ට අවශ්‍ය තොරතුරු සියල්ල බලා ගන්න පුළුවන්. උතුරු කොරියාව සහ ඇමරිකාව අතර රාජතාන්ත්‍රික සම්බන්ධතා සිදුවන්නේ කොහොමද? දිනවකවානු සමගම තමයි අපි මෙතනට දාලා තියෙන්නේ. ඇවිල්ලා කියවන්න තියෙන්නේ. අපි අනිත් රාජ්‍ය සම්බන්ධතා ගැන දාන්න වෙනවා. ශ්‍රී ලංකාව ගැනත් අපි දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතාම අමාරු වැඩක්. අපේ ටීම් එක ගොඩක් මහන්සිලා වැඩ කරනවා. ඔයගලන්ට තියෙන ඇවිල්ලා පාඩම් කරන්න. අමතර තොරතුරු ඔයගලන්ට හොයාගන්න පුළුවන්. ඔයගලන්ට හොයන් තියෙන තොරතුරු ටික අඩු වෙනවා. අපි ඒ වෙනුවෙන් සහාය වෙනවා. හරිනේ. ඊට පස්සේ වෙනත් ලිපි. විවිධ ඔයගලන්ගේ එක්සෑම් එකට අවශ්‍ය වෙයි කියලා හිතන විවිධ ලිපි අපි ඊට පස්සේ මෙහි පළකනු ලබනවා. මේ තමයි විශේෂ ලිපියට අපි දැන්ට දාලා තියෙන්නේ. මේකට තව ඇඩ් වෙනවා. මේ මෙච්චරක් විතරක් නෙවෙයි. තව ඇඩ් වෙනවා. ඔයගලන්ට කියමු මේක වර්තමානයේ වෙබ් අඩවියේ තියෙන දේවල් තමයි මෙතන පැහැදිලි කරන්නේ. අනාගතයේ තව දේවල් ඔයගලන් මේකට ඇඩ් වෙන්න පුළුවන්. හරිනේ. අපි ඊට පස්සේ යන තුන්වෙනි මාතෘකාව ප්‍රශ්න පත්‍ර. අපගේ වෙබ් අඩවියේ ඔයගලන්ට ලොගින් එකෙන් පේනවා අපි පුහුණුවක් ලබා දෙනවායි කියලා තියෙනවා. ඔයගලන්ට ප්‍රශ්නයක් වෙලා තියෙන බුණා කොහොමද පුහුණුව ලබා දෙන්නේ? getulu.com වෙබ් අඩවියේ කොහොමද පුහුණුවක් ලබා දෙන්නේ? මේක වෙබ් අඩවියන්නේ. හරි. ඒක ගැන පැහැදිලි කිරීමට තමයි අපි දැන් යමු වෙන්නේ. අපි ඉස්සෙල්ලාම GK papers සාමාන්‍ය දැනීම් ප්‍රශ්න පත්‍රය. මේකට අපි දැනට සාමාන්‍ය දැනීම් ප්‍රශ්න පත්‍ර 5ක් දාලා තියෙනවා. ඒ වගේම තමයි අධ්‍යාපන වෙනුවෙන් අතිවිශේෂ, ඒ කියන්නේ විශේෂ ප්‍රශ්න පත්‍ර දෙකක් දාලා තියෙනවා. GK6 ප්‍රශ්න පත්‍රය අපි සකස් කිරීම නියමිතේ. අපි GK1 ප්‍රශ්න පත්‍රය. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රශ්න පත්‍රය. පළමු ප්‍රශ්න පත්‍රය නොමිලේ කියලා තියෙන. ඒ කියන්නේ මෙන්න මේ GK1 ප්‍රශ්න පත්‍රය ඔයගලන්ට බලන්න පුළුවන්. ඒකට ක්ලික් කරන්න. හරිනේ. මේ ආකාරයට තමයි සිනු ප්‍රශ්න පත්‍ර වෙන්නන්නේ. සාමාන්‍ය දැනුම් ප්‍රශ්න පත්‍ර 1 2 3 4 5 මේ ආකාරයට. මෙතනින් තියෙන ස්ටාර්ට් ක්විස් බටන් එක. ඔයගලන්ට මෙතන ස්ටාර්ට් ක්විස් එක උඩ ක්ලික් කරපු ගමන් ප්‍රශ්න පත්‍රය ඕපන් වෙනවා. මේක තමයි ඉන්ටර්ෆේස් එක. මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයගලන්ට හම්බ වෙන්නේ. ප්‍රශ්න 50ක් තියෙනවා. ප්‍රශ්න 50 අවසානයේ ඔයගලන්ට තියෙන මෙතන ෆිනිෂ් ක්විස් බටන් එක. ඔයගලන්ට උඩට ගියොත් මම නැවත එක්ස්ප්ලেইন කරොත් මේ උඩ තියෙන ප්‍රශ්න 50ම දාලා දෙනවා. ඔයගලන්ට එකින් එක ජම්ප් කර යන්න පුළුවන්. මෙන්න මෙතන නිල් පාට බාර් එකක් ඔයගලන්ට පේනවා නේද? මේ තමයි ඔයගලන්ට කාලය. ඔයගලන්ට කොච්චර කාලයක් තියෙනවද කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. කාලය මෙතන විනාඩි තප්පරෙන් තප්පරේ කවුන්ට් වෙනවා. ආපස්සට යන්නේ. පැය දෙන්නේ ප්‍රශ්න පත්‍රයකට. පැය ඇතුළත ඔයගොල්ලෝ ප්‍රශ්න 50කට පිළිතුරු ලියන්න ඕනේ. මම ඔයගලන්ට නිකන් මෙතන මාක් කරගෙන යන්නම් 2 3ක්. අපි නිකන් 3 අංක 3 වගේ මෙතන මාක් කරගෙන යන්න. නේ මෙන්න මේ ආකාරයට මම දැන් මේ වගේ ප්‍රශ්න 10ක් මේ වගේ මාක් කරන්න නිකන් 3 කියලා. හරි. ඊට පස්සේ ඔයගලන් හිතන්න ඔයගලන් දැන් පිළිතුරු ලියලා අවසන් කියලා. පිළිතුරු ලියලා අවසන් නම් පල්ලෙහාට ගියා.
ෆිනිෂ් ක්විස් බටන් එක තියෙනවා. ෆිනිෂ් ක්විස් බටන් එකට ක්ලික් කරපුවම ඔයගලන්ගේ ලකුණු මට්ටම වෙනවා. දැන් මම මාක් කරේ නිකන් ඔයගලන්ට රෆ්ලි පෙන්නන්න. කිසිදු ලකුණක් ඒ ප්‍රශ්න 10ටම මම ලබාගෙන නැහැ. You have reached 0 out of 50. ඒ කියන්නේ ප්‍රශ්න 50න් ප්‍රශ්න කිසිවක් මම රෆ්ලි මාක් කරේ අංක 3 කියලා. ඒ ඔක්කොම වැරදි. අනේ ඔයගලන් ඊට පස්සේ මේ ඔයගලන් කොහෙද ඔයගලන්ගේ අඩුපාඩු ක්‍රීඩා පිළිබඳ දැනුම අහපු ප්‍රශ්න පත්‍රයේ තිබ්බ ප්‍රශ්නේ එකක් නම් 100%ක් කියලා මෙතන ඔයගලන් නිවැරදි නම් 100%යි වැරදි නම් 100% මේ තියෙන්නේ. ඔයගලන් මොනවද? මෙන්න මේක තමයි ඇනලිසිස් පාර්ට් එක. මෙන්න මෙතෙන් තමයි ඔයගලන් අපි පුහුණු කරන්නේ. ඔයගලන් දැනගන්න ඕනේ ඔයගලන් අඩුපාඩු මොනවද? දරුවන් දැනගන්න ඕනේ ඇත්තටම ඔයගලන් විභාගෙට මුහුණ දෙන්න සූදානම් වෙද්දි මොනවද ඔයගලන් අඩුපාඩු කියලා දැනගෙන යන්න ඕනේ. ක්‍රීඩා පිළිබඳ දැනුම ඔයගලන් කොච්චරද? ජනවර්ග හා ආගම් පිළිබඳ දැනුම කොච්චරද? ජාත්‍යන්තර සංවිධාන පිළිබඳ දැනුම කොච්චරද? තාරකා විද්‍යාව පිළිබඳ දැනුම කොච්චරද? දේශීය අධ්‍යාපනය පිළිබඳ දැනුම කොච්චරද? දේශීය ආර්ථිකය පිළිබඳ දැනුම කොච්චරද? දේශීය ඉතිහාසය පිළිබඳ දැනුම කොච්චරද? දේශීය කලා හා සාහිත්‍ය දැනුම පිළිබඳ දැනුම කොච්චරද? දේශීය දේශපාලනික දැනුම කොහොමද? දේශීය භූගෝලීය දේශගුණික සහ කාලගුණික දැනුම කොහොමද? පරිසරය සහ සත්‍යයන් පිළිබඳ දැනුම කොහොමද? භාෂාවන් පිළිබඳ දැනුම කොහොමද? විදේශ ආරක්ෂක සහ යුද්ධමය තත්ත්වයන් පිළිබඳ මෙන්න මේ ආකාරයට ඔයගොල්ලන්ට විශ්ලේෂණය කරන්න පුළුවන්. ඔයගොල්ලන් මොන වගේ ප්‍රශ්න වලද ලකුණු අඩුවෙන් අරන් තියෙන්නේ? මොන ප්‍රශ්න වලටද ඔයගොල්ලන් ලකුණු හොඳට අරන් තියෙන්නේ? මේ සියල්ල ඔයගොල්ලන්ට මෙතනදී විශ්ලේෂණය කිරීමේ හැකියාවක් අපි ලබා දීලා තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට ගත වෙච්ච කාලේ මේ ප්‍රශ්න පත්‍රය ඔයගොල්ලන්ට මුහුණ දීමට ගත වෙච්ච කාලේ මෙතන 51ක් කියලා දාලා දෙන තප්පර 51 මම ප්‍රශ්න 10 මෙතන නිකන් උඩින් මාක් කරගෙන ගියේ. ඊට පස්සේ ඔයගොල්ලන් මේ මෙතන පෙන්නනවා කනගාටුයි. මේ ප්‍රශ්න පත්‍රය සමත් වීම සඳහා අවම 150ක් ගන්න. අපි මෙතන දාලා තින්නේ අපේ පාස් මාක් එකේදී 150යි. 150ක් ගත්ත එක්කෙනාට මෙන්න මේ වගේ පේස් එකක් තමයි හම්බ වෙන්නේ. අනිවාර්යයෙන්ම ඔයගොල්ලන් try කරන්න ඕනේ. හරිනේ. ඔයගොල්ලන්ට පුළුවන් මෙතන රීස්ටාර්ට් ගිහිලා ඒ රීස්ටාර්ට් කරන question paper එක. ඒ කියන්නේ ප්‍රශ්න පත්‍රය අනිවාර්යෙන් ආයෙ ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන ලීඩ් බෝඩ් එක තියෙනවා. ලීඩ් බෝඩ් එකට වැටෙන්නේ හොඳම ළමයි. ඒ කියන්නේ ලියාපදිංචි වෙලා තියෙන සිසුන්ගෙන් වැඩිම ලකුණු ගත්ත සිසුන් පස් දෙනා තමයි පෙන්නන්නේ. අංක 1 ප්‍රශ්න පත්‍රයට වැඩිපුරම ලකුණු අරන් තියෙන ආයේෂ් කියන සිසුවා මේ විදි ලකුණු 24ක් අරන් තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්න 50න් 24ක් ඔහුගේ හරිය ගිහිලා තියෙනවා. ඒ කියන්නේ 148යි. එතකොට මේ ලීඩ් බෝඩ් එකට වැටෙන්නේ දෙවෙනි පාර try කරාට වැටෙන්නේ නැහැ. පළවෙනි පාර try කරොත් විතරයි වැටෙන්නේ. මොකද දෙවෙනි පාර try කරනවා කියන්නේ ඔයගොල්ලෝ මේ විදි උත්තර දන්නවා. හරි. එහෙම වැඩක් නැහැ නේ. ඔයගොල්ලෝ විභාගයට යන්නේ සර්ප්‍රයිස් එකක් විදියට. සර්ප්‍රයිස් වෙන්න ඕනේ ඔයගොල්ලෝ. ප්‍රශ්න පත්‍රයේ අලුතෙන් මෙවිල කරන්න ඔයගොල්ලන් පළවෙනි පාර කරද්දි පළවෙනි පාරම ගන්න ලකුණු මට්ටම තමයි මෙතන ලීඩ් බෝඩ් එකට වැටෙන්නේ. ලීඩ් බෝඩ් එකෙත් වැඩිම ගන්න ලකුණු ගන්න 5 දෙනා විතරයි පෙන්නන්නේ. ඔයගොල්ලන්ගේ පෞද්ගලිකත්වය ඔයගොල්ලන් පෙන්වන්න කැමති නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් account එක හදද්දි බොරු නමකින් account එක හදාගන්න. එතකොට මෙතන පෙන්වන්නේ බොරු නම. හරිනේ. ආයේෂ් කියන සමහරක් අපි දන්නේ නැහැ. ගෑනු ළමෙක්ද පිරිමි ළමෙක්ද කියලා දන්නේ නැහැ. ඇත්තට ඒ වගේ දේවල් සිදු වෙනවා. කෙසේ වෙතත් මේ ආයේෂ් කියන ළමයා මේ වෙද්දි ලකුණු 24ක් අරන් තියෙන මේ පේපර් එකට ෆස්ට් attempt එකෙන් පළවෙනි උත්සාහයෙන් මම මේ කියන්නේ මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50 පළවෙනි උත්සාහයට යා ලකුණු 24ක් කරන් තියෙන. කියන්නේ 148යි. 148 කියන්නේ පාස් මාක් එක කරනවා අපි මේ ප්‍රශ්න පත්‍රයේ 150ක් ගන්න ඕනේ. කියන්නේ මේ ප්‍රශ්න පත්‍රය අසමත් වෙලා තියෙන්නේ. ලීඩ් බෝඩ් එක බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි ලකුණ. මෙතන ලීඩ් බෝඩ් එකේ දැන් අඩුම ඒ කියන්නේ මුල් පහ ඇතුළත ඊට පස්සේ ඉන්නවා ප්‍රශ්න 7ක් හරි ගිය මනෝජ් කියන සිසුවා. හරිනේ. ඔයගොල්ලන්ට මේකට උත්තර බලා ගන්න ඕන. දැන් මේ තියෙන මාක් ඉන්නේ. මේ තියෙන ප්‍රශ්න පත්‍රය ඔයගොල්ලන්ගේ සාරාංශය විශ්ලේෂණය. ඔයගොල්ලන්ට මෙතනින් විශ්ලේෂණය කරන්න පුළුවන් ඔයගොල්ලන්ගෙන්. හරි. ඊට පස්සේ ඔයගොල්ලන් දැනගන්න ඕන උත්තර. මෙන්න මෙතන තියෙන view question කියලා බටන් එක. මෙන්න මේ view question බටන් එකට ක්ලික් කරපු ගමන් ඔයගොල්ලන්ට ඔක්කොම උත්තර බලා ගන්න පුළුවන්. මෙතන හරි උත්තරේ හැම වෙලෙම කොළ පාටින් පෙන්නනවා. වැරදි උත්තරේ රතු පාටින් පෙන්නන. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඔයා මාක් උත්තරයක් මාක් කරා. ඒ උත්තරේ වැරදි. ඒ උත්තරේ වැරදි නම් රතු පාටින් තමයි මාක් වෙන්නේ. හරි උත්තරේ කොළ පාටින් මාක් කරනවා. ඊට පස්සේ අමතර තොරතුරු දීලා තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් GK ප්‍රශ්න පත්‍රයේ හැම ප්‍රශ්නයකටම ඔයගොල්ලන් පිළිතුරු හරි ගියත් වැරදුනොත් පැහැදිලි කිරීම ඔයගොල්ලන්ට දීලා තියෙනවා. පල්ලෙහාට ගිහලා ඔයගොල්ලන් බලා ගන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට YouTube link දීලා තියෙනවා. මොකද දැනගන්න ඕනේ කම්මැලි වෙන්න බෑ මේ ප්‍රශ්න පත්‍රයක සමහර කෙනෙකුට කම්මැලි කියලා හිතෙන්න පුළුවන්. එතකොට ඒ අදාළ කරුණු සම්බන්ධයෙන් අපි වීඩියෝ පටයක් දාලා තියෙනවා. ඔයගොල්ලන්ට මේ වීඩියෝ පටය ගිහලා බලන්න පුළුවන්. හැම වෙලෙම තොරතුරු අපි ඔයගොල්ලන්ට කරන්නේ තොරතුරු වල සම්බන්ධ කරන එක. තොරතුරු ඔයගොල්ලන්ට අපි දීලා තියෙන ඔයගොල්ලන් තියෙන පාඩම් කරන්න අවබෝධය ලබා ගන්න ඔයගොල්ලන්ගේ දැනුම පොතට අවශ්‍ය කරුණු එක් කරගන්න පුහුණුව ලබා ගන්න. හරිනේ. අන්නේ අවබෝධය පීඩනය ගන්න එක්සෑම් එකේ කොයි වගේ පීඩනයකටද ඔයගොල්ලෝ මුහුණ දෙන්නේ කොච්චර ඒරියා වලින් දැන් සාමාන්‍ය දැනීම ගැන කතා කරනවා නම් කොච්චර ඒරියා වලින් ප්‍රශ්න යොමු වෙන්න පුළුවන්ද කියලා ඔයගොල්ලන් දැනගන්න ඕනේ. මොකද සාමාන්‍ය දැනීම කියන්නේ අන්ලිමිටඩ් ස්කෝප් එකක් තියෙන එකක්. එතකොට අන්ලිමිටඩ් ස්කෝප් එකක් තියෙද්දි ඔයගොල්ලන් දැනගන්න ඕනේ මොන වගේ ප්‍රශ්න වලින් අහයිද කියලා අවබෝධයක් තියෙනවා. අන්නේ විශ්ලේෂණය ඔයගොල්ලන් කරලා තියෙන්න ඕනේ ඉස්සෙල්ලාම. අවශ්‍ය තොරතුරු දීලා තියෙනවා. විශ්ලේෂණය කරන්න අවශ්‍ය තොරතුරු දීලා තියෙනවා. දැනුම් වැඩි කරගන්න අවශ්‍ය තොරතුරු දීලා තියෙනවා. ඔයගොල්ලන් තියෙන්නේ ඇවිල්ලා පුහුණු වෙන්න එච්චරයි. පාඩම් කරන්න පුහුණු වෙන්න. ඔයගලන්ට අවශ්‍ය මේ ඔයගොල්ලෝ පල්ලෙහාට ගියාම පේනවා ගොඩක් ප්‍රශ්න වලට අවශ්‍ය අමතර තොරතුරු මෙතන අපි සපයලා දීලා තියෙනවා. පල්ලෙහාට යද්දී ඔයගොල්ලන් බලා ගන්න පුළුවන්.
සෑහෙන තොරතුරු දීලා තියෙනවා හැම ප්‍රශ්න පත්‍රයකම. එතකොට එක ප්‍රශ්න පත්‍රය මේ වගේ එක සාමාන්‍ය දැනීම් ප්‍රශ්න පත්‍රය. ඔයගොල්ලෝ මෙතන ප්‍රශ්න 50ක් කරනවා කියන්නේ. සමහරක් වෙලාවට මෙතන ප්‍රශ්න අපි රෆ්ලි ගත්තොත් 300ක් 200ක් 300ක් විතර ප්‍රශ්න ඔයගොල්ලෝ මෙතන ආවරණය කරනවා. එක ප්‍රශ්න පත්‍රයෙන් එක ප්‍රශ්න 50ක් කරනවා කියන්නේ මේ ගැටලු.com එකේ එක ප්‍රශ්න 50ක් කරනවා කියන්නේ සාමාන්‍ය දැනීම් ප්‍රශ්න පත්‍රය. සාමාන්‍ය දැනීම් ප්‍රශ්න පත්‍රය තව අමතර ප්‍රශ්න 200ක් 300ක් ඔයගොල්ලෝ වැඩිපුර ආවරණය කරනවා. මොකද තොරතුරු දීලා තියෙන්නේ පාඩම් කරගෙන යන්න තියෙන්නේ. අපි ආයේ මේ වගේ ප්‍රශ්න අහන්න නැති වෙන්න පුළුවන්. මොකද අපරාධයක් ඔයගොල්ලන් කාලේ නාස්ති කරන එකම ප්‍රශ්න එක විදිහට අහලා අපි ඒ විදිහට යන්න නැතුව අවශ්‍ය තොරතුරු එක ප්‍රශ්නයක් යටතේ ගොනු කරලා දක්වලා තියෙනවා. හරිනේ. මේ තමයි සාමාන්‍ය දැනීම් ප්‍රශ්න පත්‍රය. නැවතත් අපි ගියොත් අධ්‍යාපනයේ විශේෂ මේක ගැන අපි දාලා මේකට කෙටි ප්‍රශ්න බලමු. ඔකට ගිහිල්ලා ඔයගලන් බලා ගන්න පුළුවන්. කෙටි පිළිතුරු ප්‍රශ්න පත්‍රය තමයි අපි මේකට දාලා තියෙන්නේ. නිකන් ස්ටාර්ට් ක්විස් කියකම බලා ගන්න පුළුවන්. මේක උත්තර ලියන්න ඔයගලන් මෙතන උත්තර ලියන්න බෑ. ඔයගලන් අනිවාර්යෙන් මෙතන උත්තර ඔයගලන් වෙනම කොලයක ලියලා මාක් කරමු. මොකද මෙතනදී නම් මේ සාමාන්‍ය දැනීම් ප්‍රශ්න පත්‍රේ නම් මෙතන මාක් කරන්න බෑ. ඔයගලන් මෙතන ෆිනිෂ් ක්විස් ගිහිල්ලා බලා ගන්න තියෙන. ඔයගලන් මේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔයගලගේ ලකුණු මට්ටම බලා ගන්න පුළුවන්. අර වගේම තමයි මේක අපි ලීඩ් බෝඩ් එක දාලා නැහැ. මොකද උත්තර මාක් කරන්න බෑනේ. මේක උත්තර මෙතන ලියන්න බැරි හින්දා. නමුත් ඔයගලන් කාලයට පුරුදු කරනවා. view question ගිහිල්ලා හැම ප්‍රශ්නයකටම නිවැරදි පිළිතුරු බලා ගන්න පුළුවන්. දීලා තියෙන්නේ. වේගෙන් යනවා උත්තර ටික. මොකද නැත්තම් ඔයගලන්ට සමහරක් වෙලා දැනගෙන ඇවිල්ලා ඒකට ලකුණු අරන් වැඩක් නැහැ නේ. නොදැන ඇවිල්ලා පේපර් එක ලියලා බලන්න කොච්චර ලකුණු සංඛ්‍යාවක් ඔයගලන්ට ගන්න පුළුවන්ද කියලා. හරිනේ. මේක තමයි සාමාන්‍ය දැනීම් ප්‍රශ්න පත්‍රවල තියෙන මෙන්න මේ වගේ දේවල් තමයි. අපි ඊට පස්සේ ගියොත් ට්‍රෙන්ඩ්ස් පේපර් එක. මේ කියන්නේ කාලීන තොරතුරු ආශ්‍රයෙන් සකසන ප්‍රශ්න පත්‍ර. මේ ඉන්නේ කාලීන තොරතුරු ප්‍රශ්න පත්‍ර. ඒ කියන්නේ ට්‍රෙන්ඩ්ස් පේපර් එක. ඔයගලන්ට අවශ්‍ය ආදර්ශ ප්‍රශ්න පත්‍ර දාලා තියෙන මේ ඔයගලන් බැලීමට අනිවාර්යෙන් මේක ඇතුළට ගිහිල්ලා ප්‍රශ්න පත්‍ර ඕපන් කරන්න ඔයගලන් අනිවාර්යෙන් ගාස්තුවක් ගෙවලා අපේ ගිණුම සකස් කරගෙන තියෙන්න ඕනේ. මේ වගේ තමයි මේක ලීඩ් බෝඩ් එක මේක ලීඩ් බෝඩ් එක පෙන්නනවා. මේක බහුවන ප්‍රශ්න පත්‍ර දාලා තියෙන්නේ. ඔයගලන් ස්ටාර්ට් ක්විස් ගියොත් පේනවා. ප්‍රශ්න ටික දාලා තියෙනවා. ඔයගලන් තියෙන්නේ ප්‍රශ්න 50ට ඇවිල්ලා මෙතන ගිහිල්ලා ෆිනිෂ් ක්විස් කරලා මාක් කරන්න විතරයි. ලීඩ් බෝඩ් එකේ තියෙන ලීඩ් බෝඩ් එක බලා ගන්න පුළුවන් කවුද වැඩිම ලකුණු අරන් තියෙන්නේ කියලා. ඒ කියන්නේ වැඩිම ලකුණු අරන් තියෙන පස් දෙනා බලා ගන්න පුළුවන් ෆස්ට් අටෙම්ප්ට් එකෙන්. පළවෙනි උත්සාහයෙන් ඕගොල්ලන්ට ඒ අවබෝධය අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඕගොල්ලන් විභාගයට මුහුණ දෙන්න යනවා. අපි දන්නේ මේ ළමයිගේ ඇත්ත නම්ද තියෙන බොරු නම්ද තියෙන කියලා. හැබැයි ඕගොල්ලන් දැනගන්න මේ ලීඩ් බෝඩ් එකේ පින්නන සිසුවා කෙසේ හෝ ෆස්ට් අටෙම්ප්ට් එකෙන් මෙච්චර ලකුණු සංඛ්‍යාවක් අරන් තියෙනවා. එතකොට ඕගොල්ලන් දැනගන්න ඕනේ ඕගොල්ලන්ගේ මට්ටම ඕගොල්ලන්ට මෙතන උඩින් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ඕගොල්ලන්ගේ මට්ටම පෙන්නනවා. සහ වැඩි මේ ප්‍රශ්න පත්‍රයට වැඩිම ලකුණු ගත සිසුන් පස් දෙනා පෙන්නනවා. ඔයාගේ ලකුණු මට්ටමයි ඒ සිසුන්ගේ ලකුණු මට්ටමේ ඕගොල්ලන් විශ්ලේෂණය කරන්න. ඕගොල්ලන් කොතනද ඉන්නේ කියලා ඕගොල්ලන් විශ්ලේෂණය කරන්න ඕන. එතකොට පස් දෙනෙක්ගෙන් සිසුන් පස් දෙනෙක්ගේ ඕගොල්ලන් සිටින ස්ථානයයි ඊට පස්සේ විභාගයෙන් පිණි සිටින දහස් සංඛ්‍යාත සිසුන්ගෙන් ඔයාගේ ස්ථානයයි තීරණය කරගන්න පුළුවන්, විශ්ලේෂණය කරගන්න පුළුවන්. කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා ඕගොල්ලන්ට අවබෝධය ලබා ගන්න පුළුවන්. පුහුණුවක් අපි ලබා දෙනවා. මේක තමයි පුහුණුව. කාලයට ඒ පීඩනයට මුහුණ දීලා ඕගොල්ලන් අනිවාර්යයෙන් මේ විශ්ලේෂණය කිරීම කරන්න ඕනේ. කාලීන තොරතුරු ගැන කියන්න තියෙන ওই ටික තමයි කාලීන තොරතුරු ප්‍රශ්න පත්‍ර ගැන. IQ ප්‍රශ්න පත්‍ර. බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රත් අපි මෙතන දාලා තියෙනවා. මේ තමයි බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර ගැන තියෙන පිටුව. දැන්ට 10ක් දාලා තියෙනවා. 11 වෙනි ප්‍රශ්න පත්‍රය සකස් කිරීමට නියමිතයි. ඒක අනාගතයේ දාන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රය IQ පළවෙනි ප්‍රශ්න පත්‍රය දාලා තියෙන නොමිලේ. ඔයගොල්ලන්ට ඇවිල්ලා ටෙස්ට් කරන්න පුළුවන්. අපි නිකන් ඕපන් කරලා පෙන්නන්නම්. මේ තමයි නොමිලේ ලබා දෙන බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය, IQ ප්‍රශ්න පත්‍රය. සාමාන්‍ය දැනීම් ප්‍රශ්න පත්‍රය වගේම තමයි මෙතන ස්ටාර්ට් ක්විස් ගියා. ඕපන් කරන්න තියෙන්නේ ප්‍රශ්න පත්‍රය. කාලය යනවා ටික් 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 විනාඩි 60යි. විනාඩි 60 ඇතුළත ඕගොල්ලන් අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්න 50ම උත්තර ලියන්න ඕනේ. උත්තර ලියන්න බැරි වුණොත් ඕගොල්ලන් හිතන්නකෝ ඕගොල්ලන් මෙතන උත්තර ලියලා හිටිය ප්‍රශ්න 20යි කියලා. කාලය ඉවරුණා ඔටෝමැටික් සබ්මිට් වෙනවා. අන්නේ ප්‍රෙෂර් එකට මුහුණ දෙන්නම තමයි අපි මේ පේපර් එක හදලා තින්නේ. ඉතාමත් අමාරුයි. කාලය ගෙවෙනවා. හිතන්න වෙලාවක් නැහැ, ඔළුව වනන්න වෙලාවක් නැහැ, වටපිට බලන්න වෙලාවක් නැහැ. පැය ඇතුළත ප්‍රශ්න 50 අනිවාර්යෙන් උත්තර ලියන්න බලන්න. පුළුවන් නම් ගොඩක් හොඳයි. මහන්සි වෙන්න වෙනවා. එතකොට ඔයගලන්ට මේකෙත් මේ වගේම තමයි ප්‍රශ්න දීලා තියෙනවා. අවශ්‍ය කරන උපදෙස් දීලා තියෙනවා. උදාහරණයකට දැන් සමහරක් වෙලාවට පිළිතුරු 5යි නම් 5 ලෙස සටහන් කරන්න. ඒ කියන්නේ උදාහරණයක් දීලා තියෙනවා. මේ වගේ ඒවට අපි මෙතන මාක් කරන්න ඕනේ උත්තරේ කීයද කියලා. මෙන්න මෙතන දාන්න තියෙන උත්තරේ. මෙතන 5යි කියලා තියෙනවා. ඔයා හිතන්න ඔයගලන්ට 5 10 15 එහෙම නැත්නම් 20 35 43 400 මොනවා සමහරක් අය කොමා දානවා ඉලක්කම් නෙල. මෙන්න මේ උපදෙස් දීලා තියෙනවා කොහොමද ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්නේ කියලා. ඒ උපදෙස් අරගෙන ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ප්‍රශ්න පත්‍රය ඉවර කරන්න තියෙන්නේ පැය ඇතුළත. ඉවර කරාට පස්සේ ෆිනිෂ් ක්විස් බටන් එක ගිහිල්ලා ඔබන් ඔයගලන්ගේ ලකුණු මට්ටම බලා ගන්න පුළුවන්. ඒ මාතෘකාව යටතේ ලබාගෙන තියෙන ලකුණු මට්ටම බලා ගන්න පුළුවන්. ඔයගලන්ට විශ්ලේෂණයක් ඕනේ.
ඒ අවශ්‍ය විශ්ලේෂණයක් අපි මෙහිදී ලබා දෙනවා. කොච්චර කාලයක් ගත වුණාද, කාලය ඇති වුණාද, මදි වුණාද, විනාඩි 60ම ගියාද, විනාඩි 60ක් ඇතුළත, විනාඩි 60ම ගියා නම් විනාඩි 60 ඇතුළත ඔයගොල්ලන් කොච්චර ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තද, හැමදේම ඔයගොල්ලන්ට විශ්ලේෂණයක් දීලා තියෙනවා. ඒ වගේම තමයි ලීඩ් බෝඩ් එක. මේ ප්‍රශ්න පත්‍රයට වැඩිම ලකුණු අරන් තියෙන්නේ කවුද? ෂෝ ලීඩ් බෝඩ් ගිය ගමන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔය එතකොට වාගේ ලකුණු මට්ටමයි ලීඩ් බෝඩ් එකේ ඉන්න සිසුන් 5 දෙනාගේ ලකුණු මට්ටමයි ඔයගොල්ලන්ට විශ්ලේෂණය කරන්න පුළුවන්. වා ඉහළම ලකුණු මට්ටමට ඇවිල්ලාද නැත්නම් ඒ සිසුන් 5 දෙනාගේ ලකුණු මට්ටමට ඇවිල්ලා තියෙනවද කියලා ඔයගොල්ලන්ට විශ්ලේෂණය කරන්න පුළුවන්. එතකොට ඔයාලා දැනගන්න පුළුවන් IQ පේපර් එකේ ඔයාගේ තත්ත්වය කොතනද ඔයා ඉන්නේ, ඔයා මොන තැනද ඉන්නේ, ඔයා කොච්චර අවබෝධ කරගන්න ඕනද, කොච්චර මහන්සි වෙන්න ඕනද, කොච්චර පාඩම් කරන්න ඕනද, කොච්චර ප්‍රශ්න පත්‍ර කරන්න ඕනද කියලා ඔයගොල්ලන්ට විශ්ලේෂණය කරන්න පුළුවන්. view question තියෙනවා. view question option එක වැරදි හැම පිළිතුරකටම පැහැදිලි කිරීම දීලා තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ පේන්නේ හැම වැරදි ප්‍රශ්නයකටම හැම වැරදි පිළිතුරකටම ඔයගොල්ලන්ට අවශ්‍ය පැහැදිලි කිරීම දීලා තියෙනවා. බලන්න පල්ලෙහාට යද්දී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. තර්කන නාම ඔයගොල්ලන්ගේ ආසව මාතෘකා පීවර දීලා තියෙනවා. ඒ කියන්නේ වගු අදින්න කොහොමද අවශ්‍ය නම් පීවරත් අපි දීලා තියෙනවා. ඔයගොල්ලන් බලා ගන්න පුළුවන්. පේනවනේ වගු අදින්න කොහොමද කියලාත් අපි පීවර දීලා තියෙනවා. ඔයගොල්ලන්ට තියෙන්නේ ඇවිල්ලා පාඩම් කරන්න, පුහුණු වෙන්න. හැමදේම ඔයගොල්ලන්ගේ ඇඟිලි තුඩු මතට අපි දීලා තමයි තියෙන්නේ. gadul.com කියන්නේ අපි ආයෙත් කියනවා ඕගොල්ලන් කාලය ඉතුරු කරන්න, ඕගොල්ලන් පුහුණු කරන්න, ඕගොල්ලන් විභාගයට අවශ්‍ය පීඩනයට දැන් තියාම පුහුණු කරන්න සකස් කරපු වෙබ් අඩවියක්. අනිවාර්යයෙන්ම ඕගොල්ලන් විභාගයට යන්න කලින් බලන්න ඕන වෙබ් අඩවියක් තමයි මේක. අමතක කරන්න එපා. gadul.com කියලා Google එකේ සර්ච් කරා ආවා, පාඩම් කරා, ගාස්තුවක් ගෙවලා ලියාපදිංචි වෙන විතරයි තියෙන්නේ. ඉතින් සුළු මුදලක් ගෙවන්න තියෙන්නේ. අපි ඒක ගැන පස්සේ කියන්න. ඔයගලන්න ගොඩක් දේවල් මේක කරන්න පුළුවන්, පුහුණු වෙන්න පුළුවන්, පාඩම් කරන්න පුළුවන්. ඔයගලන් බුද්ධිය වර්ධනය කරගන්න කරුණු දීලා තියෙනවා. ඒවා ඔයගලන් භාවිත කළ කීවල වගේ දැනුම් වර්ධනය කරගන්න පුළුවන්, පුහුණු වර්ධනය කරගන්න පුළුවන්, හිතන්න ඕනේ ආකාරය වර්ධනය කරගන්න පුළුවන්. සියලු දේවල් අන්තර්ගතයි. පේනවනේ හැමදේම පැහැදිලි කරලා තියෙන්නේ. ඔයගලන්ට තියෙන ඇවිල්ලා සංඛ්‍යා රටා පැහැදිලි කරලා තියෙන්නේ. කොහොමද සංඛ්‍යා රටාව හැදුනේ? හැමදේම දීලා තියෙන්නේ. ඔයගලන්ට තියෙන ඇවිල්ලා ප්‍රැක්ටිස් කරන්න තමයි. හරිනේ. ප්‍රශ්න පත්‍ර දානවා, ඉවරයක් වෙන්නේ දැන්ට 10ක් දාලා තියෙනවා. ඉස්සරහට තව දාන්න ඉන්න. ඒ ප්‍රශ්න පත්‍රات ඔයගලන්ට කරන්න පුළුවන්. ඒ වගේම තමයි IQ ප්‍රශ්න පත්‍ර රයිටිං. අපි දැන් යන්නේ ඊට පස්සේ ලිවීමේ ප්‍රශ්න ගන්න කතා කරන්න. ප්‍රශ්න පත්‍ර විදිහට නෙවෙයි දාලා තියෙන්නේ. මේකේ ප්‍රශ්න විදිහට දාලා තියෙන්නේ. මේකෙත් ඒ වගේ තමයි අපි පුහුණුව ලබා දෙනවා. පුහුණුවන ලබා දෙනවා. මේකේ මේ බඩවිය අපි පුහුණුව ලබා දෙනවා. එතකොට ලිවීමේ ප්‍රශ්න පත්‍ර වලත් අපි ඔයගලන්ට අවශ්‍ය පුහුණුව ලබා දෙනවා. ඔයගලන්ට මම උදාහරණයකට විදිහට සමරි ක්විස් සාරාංශ ප්‍රශ්න වලට ගියොත් දැන සමරි ක්විසස් දාලා තියෙනවා. ප්‍රශ්න අපි 17කට ආසන්න සංඛ්‍යා 17ක් දාලා තියෙනවා. මේ 17 ඔයගලන් මෙතන ස්ටාර්ට් ක්විස් ගිහිල්ලා කරන්න තියෙන්නේ. ඇතුළේ ප්‍රශ්නයක් දාලා තියෙනවා. වෙලාව ඇතුළත කරන්න තියෙන්නේ මෙතන කියලා දෙන මෙහි දැක්කන එක් සාරාංශයකට අපි ලකුණු 20ක් විදිහට තමයි හදලා තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්න පත්‍රය අපි දීලා තියෙනවා පැය විනාඩි 24. එක ප්‍රශ්නයකට අපි විනාඩි 24ක් දීලා තියෙනවා. පේනවනේ විනාඩි 24ක් කවුන්ට් වෙනවා. විනාඩි 24 ඇතුළත මෙන්න මේ වෙබ් අඩවිය අපි අපගේ වෙබ් අඩවිය දාලා තියෙන මෙන්න මේ ලිපිය ඔයගොල්ලන් සාරාංශ කරන්න ඕනේ. ඒ ප්‍රෙෂර් එකට මුහුණ දෙන්න. ඔයගොල්ලන් විභාගෙටත් එහෙම ඔයගොල්ලන්ට කෙලින්ම ඡේදය දෙනවා. මෙන්න මේ ඡේදය මේ විනාඩි 24 ඇතුළත සමහරක් වෙලාවට මීට වඩා අඩු වෙන්න පුළුවන්. මෙතන අපි දාලා තියෙන විනාඩි 24 මේ විනාඩි 24 ඇතුළත කියවලා සාරාංශ කරන්න පුළුවන් වෙන්න ඕනේ. අන්නේ මට්ටමට ඔයගොල්ලන් එන්න ඕනේ. එතකොට ඒකට අවශ්‍ය පුහුණුව අපි මෙතන ලබා දෙනවා. ක්ලාස් එකකින් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඔයගොල්ලන් පෞද්ගලිකව ඔයගොල්ලන් වෙලාවක් ගත්තා, ලෑස්ති වුණා, කොලයක් ගත්තා, කියවුවා, සාරාංශ කිරීම කරා. අපි ඊට පස්සේ මෙතන ෆිනිෂ් ක්විස් දීපු ගමන් අන්න ඔයගලන්ට පුළුවන් මෙන්න මෙතන view question එකෙන් උත්තරේ බලන්න. දීලා තියෙන උත්තරේ ඔයගලන්ගේ උත්තරේ අපි උත්තරේ සසඳන්න තමයි තියෙන්නේ. ඒ වගේම මේ සාරාංශ ප්‍රශ්න 14ම දීලා තියෙනවා. ඒ වගේම තමයි සංක්ෂිප්ත කිරීම, උචිත විකල්ප තීරීම ඔය ඔක්කොම අපි දාලා තියෙන්නේ. රචනාවට අපි දාන්නේ නැහැ කිව්වා. ඔයගලන්ට තමයි මේක පුහුණු වෙන්නේ. ඔයගලන් අවශ්‍ය කරුණු රැස් කර ගන්න. මොකද ටොපික් ගොඩක් තියෙන හින්දා තමයි අපි රචනාවට දාන්න වෙන්නේ නැති. සිද්ධියක් දෙන්න ප්‍රශ්න වලට මේ දවස්වල පිළිතුරු සපයමින් තියෙනවා. පළවෙනි ප්‍රශ්න වලට සිද්ධියක් දෙන්න ප්‍රශ්න අපි දැන්ට දාලා තියෙනවා 15. මේ 15න් අපි දැන් පළවෙනි ප්‍රශ්නෙට උත්තර දීලා, ඒ කියන්නේ පළවෙනි සිද්ධියක් දෙන එක. පළවෙනි කේස් ස්ටඩි එකට අපි උත්තර දීලා තියෙනවා. කරන්න තියෙන්නේ සෙල්ලම් වැඩක් නෙවෙයි. පුහුණු වෙන්න තියෙන්නේ. කාලය යනවා ටික් ටික්. කාලය ඇතුළත විනාඩි 48ක් දීලා තියෙනවා. විනාඩි 48 ඇතුළත ඔයගොල්ලන් මේ ප්‍රශ්නට උත්තර දීලා අවසන් කරන්න ඕනේ. පුහුණුව ඔයගොල්ලන්ට අවශ්‍ය කරන පුහුණුව අපි ලබා දෙනවා. මේ පීඩනයම තමයි ඔයගොල්ලන්ට විභාගයට ගිහිල්ලා මුහුණ දීමට සිදුවන්නේ. ඒ හින්දා මේ ප්‍රෙෂර් එක දැම්ම ඔයගොල්ලන් අනිවාර්යෙන් ලබා ගන්න. හරිනේ. ප්‍රශ්න පත්‍ර ගැන කතා කරන් තියෙන ওই ටික තමයි. අපි ඊට පස්සේ යනවා කාලීන තොරතුරු. මේක අපි ක්ලෝස් කරමු. හරි. කාලීන තොරතුරු අපි හෝම් පේජ් එකේ දානවා කිව්වා නොමිලේ ලබා දෙන නිවුස් ටික. මෙතන දාලා තියෙනවා
අපගේ ගිනුමක් ගැන ගාස්තුවක් ගෙවලා ලියාපදිංචි වෙච්ච සිසුන් වෙනුවෙන් පළ කරන තොරතුරු ටික ඔයගලන්ට දැන්ට වෙබ් අඩවියකින් එහෙම නැත්නම් ක්ලාස් එකකටත් වඩා ඔයගලන්ට අවශ්‍ය කරන දේශීය කාලීන තොරතුරු, විදේශීය කාලීන තොරතුරු, විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ තොරතුරු, ව්‍යවසාය පිළිබඳ තොරතුරු මේ සියලු තොරතුරු ගන්න පුළුවන් එකම තැන ගැටළු.com වෙබ් අඩවිය විතරයි. ලෝකල් හයිලයිට්ස් ඒ කියන්නේ දේශීය කාලීන තොරතුරු ඔයගලන්ට අවශ්‍ය නම් ක්ලික් කරා. මෙතන අපි දාලා තියෙනවා දැන් අපි යන්නේ 2021 සැප්තැම්බර් මාසේ කාලීන තොරතුරු 2019 ජනවාරි මාසේ දම දාලා තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 3කට ආසන්න වෙන අපි දාලා තියෙනවා. ඔයගලන් තියෙන ඔයගලන් විභාග කාල සීමාවට අවශ්‍ය කරුණු ටික ආව කියව බලාගත්තා. ෂෝමෝ ගිය ගම ඒ මාසෙට අදාළ ඔක්කොම තොරතුරු ටික දාලා තියෙනවා. ඔයගලන් මම කිව්වා මෙතන සමහරක් ඒවා අපි දානවා. හෝම් පේජ් එකේ දාන්න නැති දේවල් අපි දානවා කියලා. ඒක තමයි සමහරක් ඒවා අපි හෝම් පේජ් එකේ ලින්ක් කරන්න. ඒ කියන්නේ මේ වගේ ප්‍රවෘත්ති වැටෙන්නේ නැහැ. හෝම් පේජ් එක ඒවා බලන්න අනිවාර්යයෙන්ම ඔයගලන්ට ගාස්තුවක් ගෙවලා ලියාපදිංචි වීම සිදු කරන්න වෙනවා. කාලීන තොරතුරු වල යනවා අපි දාලා තියෙන විදේශීය කාලීන තොරතුරු අවුරුදු 3කට දාලා තියෙන 2019 ජනවාරි ඉඳන් දාලා තියෙනවා. පේනවනේ 2019 ජනවාරි වල ඉඳන් මේ වෙනකන් අපි අප්ඩේට් වෙනවා. ඉදිරියටත් අප්ඩේට් වෙනවා. ඔයගලන්ට තියෙන ඇවිල්ලා කාලීන තොරතුරු අවශ්‍යතාවය ඔයගලන්ගේ තියෙනවා. අනිවාර්යෙන් බලන්න ඕනේ. ඒ වැවිල කියවලා අධ්‍යයනය කරලා ඔයගලන්ගේ ප්‍රශ්න පත්‍ර වලට මුහුණ දෙන්න තමයි තියෙන්නේ. විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ විද්‍යාව හා තාක්ෂණික තොරතුරු කාලීන තොරතුරු 2019 ඉඳන් දාලා තියෙනවා. ආවා ක්ලික් කරලා කියවුවා. ඔයගලන්ගේ ඇකිලිතුරු මතට හැමදේම ගෙනල්ලා දීලා තියෙන්නේ. ඔයගලන්ට ඉන්නේ මහන්සි වෙලා පාඩම් කරන්න, අධ්‍යයනය කරන්න, පුහුණු වෙන්න. එච්චරයි. එන්න ගැටළු.com වෙබ් අඩවියට ඇවිල්ලා බලන්න වෙනස. ව්‍යවසාය පිළිබඳ තොරතුරු දීලා තියෙනවා. පේනවනේ. ඊට පස්සේ ක්‍රීඩා පිළිබඳ තොරතුරු අපි අලුතෙන් ඇඩ් කරේ මේ මාසේ ඇඩ් කරේ. එතකොට අපි 2021 ඉඳන් තමයි මේක අප්ඩේට් කරන්න සූදානම් වෙලා තියෙන්නේ. මේක ඉදිරියටත් අප්ඩේට් වෙනවා. 2021 සැප්තැම්බර් කියන්නේ ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ඉස්සරහට තමයි යන්නේ මේක. අනිත් කාලීන තොරතුරු ඒ කියන්නේ දේශීය කාලීන, විදේශ කාලීන, තාක්ෂණය පිළිබඳ කාලීන තොරතුරු සහ ව්‍යවසාය පිළිබඳ කාලීන තොරතුරු 2019 ජනවාරි මාසේ ඉඳන්ම අපි වෙබ් අඩවියට අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඔයගලන්ගේ අවශ්‍ය තොරතුරු අවශ්‍යතාවය අපගේ වෙබ් අඩවියෙන් ඔයගලන්ට ලබා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ සංවිධාන කියන පිටුවට අපි ගියොත් මම මේ ටික උඩ ක්ලෝස් කරන්නම් වැඩක් නෑ. මේ ටික දැන් අපි එක්ස්ප්ලেইন කරානේ. සංවිධාන. ඔයගොල්ලෝ සංවිධාන ගැන අනිවාර්යෙන් ප්‍රශ්නයක් හෝ ප්‍රශ්න දෙකක් හෝ තුනක් හෝ සමහරක් වෙලාවට ඔයගොල්ලෝ මොකද්ද මොන එක්සෑම් එකද ෆොරින් සර්විස් එක කියන්නේ විදේශ සේවා එක්සෑම් එක ලියනවා නම් අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕනේ. කිසිම එක්ස්කියුස් එකක් නැහැ. සංවිධාන ගැන දැනගන්න ඕනේ. අන්තර්ජාතික සංවිධාන ගැන ඔයගොල්ලෝ A to Z දැනගෙන තියෙන්න ඕනේ. no excuse no exceptions. ඒ වගේම තමයි SLAS SLES මොන විභාගයේ ලිව්වත් සංවිධාන වලින් ප්‍රශ්නයක් ගොඩක් දුරට පැමිණෙන්න පුළුවන්. එක්සත් ජාතික සංවිධානය, කොමන්වෙල්ත්, යුරෝපියන් යූනියන්, ඒ කියන්නේ යුරෝපා සංගමය, OPEC සංවිධානය, SAARC, ASEAN, IUCN, BIMSTEC, G6, G7, G8, G20, BRICS, IORA අනිකුත් සංවිධාන මේ සියල්ල ගැන ඔයගලන්ට බලාගෙන බලන්න. මම නිකන් ඔයගලන්ට උඩින් කියලා පෙන්නන්නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පළවෙනි මාතෘකාවේ මොනවද දාලා තියෙන්නේ කියලා. ඔයගලන්ට පේනවා අපි හැමදේම ඔයගලන්ට පහසු කරලා තියෙන ඉන්ඩෙක්ස් කරලා තියෙන්නේ. එක්සත් ජාතික ඉතිහාසය දීලා තියෙනවා. නිල භාෂා, ලාංඡනය, ප්‍රධාන ආයතනය, මහා මණ්ඩලය, මහා සම්මේලනය, ආරක්ෂක මණ්ඩලය, ආර්ථික සහ සමාජ ජීවන භාරකාරත්ව මණ්ඩල, ජාත්‍යන්තර අධිකරණ, මහා ලේකම්, එක්සත් ජාතික සංවිධානයේ විශිෂ්ට සේවයක් කළ ශ්‍රී ලංකාවේ සියල්ල දීලා තියෙන්නේ. ඔයගලන්ට තියෙන ඇවිල්ලා කියවන්න විතරයි. ඔයගලන්ට උදාහරණයක් මම පෙන්වනවා ආරක්ෂක මණ්ඩල. ආරක්ෂක මණ්ඩලය ගැන දැනගන්න ඕන හැම කරුණක්ම ලස්සනට සාරාංශ කරලා පිළිවෙලට ඔයගලන්ට දීලා තියෙන්නේ. ඇවිල්ලා කියවන්න තමයි තියෙන්නේ. මේ වගේ තමයි මේ සංවිධාන සියල්ල ගැන අපි පැහැදිලි කරලා තියෙනවා. BIMSTEC ඔයගලන්ට මම ආයෙ පෙන්වුවොත් මෙතනින් SAARC සංවිධානය ගැන ගියොත් SAARC සංවිධානය ගැන දැනගන්න ඕන කරුණු මොනවාද? SAARC සංවිධානයේ මූලික අරමුණු, SAARC නිරීක්ෂකයා, SAARC ලාංඡනය, SAARC රටවල්, SAARC සංවිධානයේ අරමුණු, SAARC මූලධර්ම, SAARC සංවිධානයේ ප්‍රධාන ආයතන, ඇමතිවරුන්ගේ කවුන්සිල, ස්ථාවර කමිටු, තාක්ෂණීය කමිටු, SAARC මහලේකම් කාර්යාලය, SAARC සභාපති, SAARC විශේෂිත ආයතන, SAARC සමුළු පැවැත්වූ කාලයන්, SAARC සංවර්ධන දකුණු ආසියානු විශ්වවිද්‍යාල සියලු දේවල් දාලා තියෙන කලාපීය ප්‍රමිති සංවිධාන, SAARC බේරුම් කරන කවුන්සිල, SAARC අග්‍රායතන, SAARC ප්‍රාදේශීය ආයතන. ඔයගොල්ලෝ මේ හැමදේම දැනගන්න ඕනේ. මොන විභාගයේ ලිව්වත් අනිවාර්යයෙන්ම මේ වයින් ප්‍රශ්නයක් එන්න පුළුවන්. විශේෂයෙන්ම විදේශ සේවා ෆොරින් සර්විස් එක්සෑම් ලියන ළමයි අනිවාර්යයෙන් මේක දැනගන්න ඕනේ. ඒගොල්ලන් A to Z දැනගෙන තියෙන්න ඕනේ මේ හැම දෙයක් ගැනම. හරිනේ. ඕගනයිසේෂන් කියන්නේ සංවිධාන ගැන ඔයගොල්ලන් දැනගන්න තියෙනවා තමයි. ඔයගොල්ලන් මේ හැම දෙයක්ම ලබා ගන්න නම් අනිවාර්යයෙන්ම ගාස්තුවක් කියලා ලියාපදිංචි වෙනවා. හරි. අපි ඊට පස්සේ යන්නේ සම්මාන. මේකෙත් ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම වෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ප්‍රශ්න සම්මාන ගැන අපි ඉස්සලා මේන් ටොපික් වලට කළා තියෙන ලෝකල් අවෝඩ්ස්.
එකන දේශී සම්මාන, ඊට පස්සේ නොබෙල් සම්මාන, ඔස්කා, ග්‍රැමි සම්මාන, ගෝල්ඩන් ග්ලෝබ්, IUCN සානිකුත් සම්මාන. ඔයගලන්ට දේශීය සම්මාන පිටුවට මම ගිහිල්ලා පෙන්නුවා. දේශීය සම්මානකේ දාලා තියෙන සාහිත්‍ය සම්මාන, නාට්‍ය චිත්‍රපට අනිකුත් දේශීය සම්මාන. සාහිත්‍ය සම්මාන ගියා. කඩල විශේෂ ටොපික් ටික වෙන් කරලා තියෙන රාජ්‍ය සාහිත්‍ය සම්මාන වල ෂෝමෝ ගියා. ඔක්කොම ටික දාලා තියෙන. ඔයගලන්ට ඇවිල්ලා තියෙන කියවන්න විතරයි, පාඩම් කරන්න විතරයි තියෙන. විද්‍යෝත සාහිත්‍ය සම්මාන වල හැමදේම දීලා තියෙන. ඒ වගේම තමයි ඩ්‍රාමා, එතකොට නොබෙල් ත්‍යාගය, නොබෙල් ප්‍රයිස් එක දීලා තියෙන, ඉතිහාසය, නොබෙල් සම්මානය, නොබෙල් සම්මානය ලබා දෙන ශේෂ්ත්‍ර, නොබෙල් ත්‍යාගය, අවසානයේට පැවති නොබෙල් සම්මාන වල භෞතික විද්‍යා සම්මාන, එතකොට ආර්ථික විද්‍යා සම්මාන, සියලු සම්මාන සමස්තයක් ලෙස විශ්ලේෂණය කරලා තියෙන හැමදේම ඔයගලන්ට දාලා තියෙනවා. ඇවිල්ලා කියවන්න, පාඩම් කරන්න, දැනගන්න ඕන දේවල් තමයි අපි මෙතන දාලා තියෙන්නේ. මේක තමයි වෙබ් අඩවිය අන්තර්ගතය. හරිනේ. වෙබ් අඩවිය අපි තව තොරතුරු දානවා ඉස්සරහට. මේ තමයි දැනට දාලා තියෙන තොරතුරු. ඉතින් ඔයගලන්ට පේනවා getulu.com කියන්නේ ලෝගෝ එකේ තියෙන ආකාරයටම ඒ මෝටෝ එක අනුව ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ දැනුම, බුද්ධිය පුහුණුව, යාවෙන සයිබර් අවකාශය. ඔයගලන්ගේ රජයේ තරඟ විභාග වලට අවශ්‍ය කරන්නා වූ දැනුම, ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ බුද්ධිය, ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ පුහුණුව, මේ කියන ත්‍රිත්වයම යා කරන සයිබර් අවකාශයක් තමයි getulu.com කියන්නේ. අනිවාර්යයෙන්ම ඔයගලන් ඇවිල්ලා බලන්න ඕන වෙබ් අඩවියක්. ඔයගලන්ගේ තරඟ විභාග වලට මුහුණ දෙන්න යද්දී අනිවාර්යයෙන්ම ඔයගලන් යන්න ඕනේ මොට කඩුවකින් නෙවෙයි, හොඳට ෂාප් කරගත්ත කඩුවකින් යන්න ඕනේ. ඉතින් අවශ්‍ය කරන දැනුම දීලා තියෙනවා. ඔයගලන්ට ස්වාධ්‍යනයේදී හොයන්න ඕනේ කණු සංඛ්‍යාව අපි අඩු කරලා දීලා තියෙනවා. ඔයගලන්ට ටිකයි තව හොයන්න තියෙන්නේ. ඉතින් ඊටි ටික ඔයගලන් හොයා ගන්න ඕනේ. අපි බොහොමයක් තොරතුරු ඔයගලන්ට හොයලා දීලා තියෙනවා. ක්ලාස් එකේ වැඩියමක් අපි මෙතනින් අනිවාර්යයෙන් කරන්න ඔයගලන්ට දෙනවා. කරන්න අපි සූදානම් වෙනවා. ඒකත් මම පැහැදිලි කරන්න. මොකක්ද එතන වෙනස වෙන්නේ කියලා. ක්ලාස් එකයි getulu.com එකයි කොතනින්ද වෙනස් වෙන්නේ කියලාත් අපි ඔයගලන්ට පැහැදිලි කරන්න. හරි. මේක තමයි getulu.com වෙබ් අඩවිය අන්තර්ගතය. මම හිතනවා ඔයගලන්ට ලොකු අවබෝධයක් තියෙනවා ඇති කියලා. ඊට පස්සේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ getulu.com වෙබ් අඩවිය සමග සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අපත් සමග නිරන්තරයෙන් සම්බන්ධ වී සිටින්නේ කොහොමද කියලා. ඔයගලන් දන්නවද YouTube channel එක සමග සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා? මේ වීඩියෝවේ පල්ලෙහාන් තියෙන රතු පාට subscribe button එකේ ඒක උඩ click කරපු ගමන් එනවා bell icon එක. bell icon එකේ option තුනක් දෙනවා. all කියන option එක select කරන්න. එහෙම නැතිනම් ඔයගලන්ට අපි සමග සම්බන්ධ විය හැකි ආකාර මොනවාද? මෙන්න මෙතන දීලා තියෙනවා අපගේ නිල Facebook සහ Telegram group වලට සම්බන්ධ වෙන්න පුළුවන් link එක. ඔයගලන් තියෙන මෙන්න මේ link එක උඩට ඇවිල්ලා නිකන් click කරන්න විතරයි. click කරපුවම කෙලින්ම Facebook group එකට යනවා. ඔයගලන් තියෙන මෙතනින් join වෙන්න විතරයි. හිතන්නකෝ ඔයගලන් sorry අපි යන් home page එකට එහෙම නැත්නම් ඔයගලන් Telegram group එකට join වෙන්න ඕන කියලා. මෙතන link එක තියෙනවා. ඔයගලන්ගේ phone එකෙන් යනවනම් phone එකෙන් ගිහිල්ලා ඒ link එක උඩ click කරන්න. join group button එක තියෙනවා. join වෙන්න විතරයි තියෙන්නේ. එහෙම නැත්නම් ඔයගලන් Twitter සමාජ ජාලයේ සමාජිකයෙක් නම් මෙතන තියෙනවා follow option එක. follow Twitter, follow getulu.com. දැන් ගියා. ඔයගොල්ලෝ මෙතන login වෙන්න තියෙනවා. login වෙලා follow කරන්න තමයි තියෙන්නේ. මේ ආකාරයට තමයි ඔයගොල්ලන්ට අපිත් සමග සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන් home page එකට ගියා. home page එකට ගිහිල්ලා home page එකට ගියාම මෙන්න මේ පල්ලෙහෙන් load වෙනවා. අපිත් සමග Facebook සමග සම්බන්ධ වෙන්න පුළුවන් මේ අදාළ icon එක. මෙන්න මෙතන load වෙනවා. ආගන්තුකෙක් ලෙස ඔයගොල්ලන් chat කරන්න පුළුවන්. එහෙම නැත්නම් messenger ඔයගොල්ලන් දැනම log වෙලා ඉන්නවා නම් මෙතනින් log වෙලා ඔයගොල්ලන්ට පුළුවන් අප සමග සම්බන්ධ වෙන්න. මේ ආකාරය තමයි getulu.com වෙබ් අඩවිය සමග ඔයගලන්ට සම්බන්ධ විය හැකි ආකාරය. හරිනේ. දැන් අපි ඇවිල්ලා ඉන්නේ වෙබ් අඩවිය ගැන පැහැදිලි කරන වීඩියෝ අවසාන කොටසට. ඔයගලන්ට මේ විදිහ මම විශ්වාස කරනවා, අපි විශ්වාස කරනවා වෙබ් අඩවිය ගැන හොඳ අවබෝධයක් තියෙන වෙන්න පුළුවන්. මේකේ අන්තර්ගත මොනවද? කොහොමද මේක භාවිතා කරන්නේ? ප්‍රැක්ටිස් කරන්නේ කොහොමද? තොරතුරු කොහොමද පාඩම් කරන්නේ? කොච්චරක් ඔයගොල්ලන් අවබෝධ කරගන්න ඕනේ? කොච්චරක් ඔයගොල්ලෝ විශ්ලේෂණය කරන්න ඕනේ? විභාගයට යනකම් කොච්චර දුරකට ඔයගොල්ලන් විශ්ලේෂණය කරලා තියෙන්න ඕනේද? තව ඔයගොල්ලන් කොච්චර තොරතුරු හොයන්න ඕනේද සෝස්තහයෙන්? ස්කෝප් එක, ඔයාලට තියෙන ස්කෝප් එක පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන් කියලා අපි හිතනවා. මේ හැමදේම ඔයගොල්ලන් ලබා දෙනවා getulu.com එකෙන්. ඉතින් මේ සේවාව ඔක්කොම හොඳටම අත්විඳින්න නම් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට අපි සමග සම්බන්ධ වෙලා මෙන්න මේ account වෙබ් අඩවිය ගිණුමක් හදලා ලියාපදිංචි වෙන්න සිදු වෙනවා. ඉතින් මේ ලියාපදිංචි වීම සිදු කරන්නේ කොහොමද කියලා තමයි ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න යන්නේ. ඔයගොල්ලන් මේ වෙන විටත් අපගේ වෙබ් අඩවිය සමග සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන් පරිගණකයකින්, එහෙම නැත්නම් personal phone එකකින්, එහෙම නැත්නම් tab එකකින්. ලැප්ටොප් එකකින් හෝ කම්පියුටර් එකකින් නම් ඔයගොල්ලන් ලොග් වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ට දකුණත පැත්තෙන් බලා ගන්න පුළුවන් ගාස්තු ගෙවීම කියලා රතු පාට බටන් එකක් තියෙනවා. මෙන්න මේ බටන් එකකින් ඔයගොල්ලන්ට පුළුවන් ගාස්තු ගෙවීමේ වින්ඩෝ එකට යන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන් ෆෝන් එකකින් නම්, එහෙම නැත්නම් ටැබ්ලට් එකකින් නම් යන්නේ. පල්ලෙහාට ස්ක්‍රෝල් කරගෙන එන්න. පල්ලෙහාට ස්ක්‍රෝල් කරගෙන එද්දි මෙන්න මේ ගාස්තු ගෙවීමේ රෙඩ් බටන් එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ බටන් එකට ක්ලික් කරන්න. ඒ බටන් එකට ක්ලික් කරාම ඔයගොල්ලන් කෙලින්ම shop කියන පිටුවට යනවා.
ෂොප් කියන පිටුවේ ඔයගලන්ට පැකේජස් 3 බලා ගන්න පුළුවන්. පැකේජස් 3 බලා ගන්න කලින් පොඩි පැහැදිලි කිරීමක් දීලා තියෙනවා. මම ඉස්සෙල්ලාම පැකේජස් 3 පැහැදිලි කරන්න. plan A B C කියලා ප්ලෑන් 3ක් දීලා තියෙනවා. ප්ලෑන් A එක දෙන්නේ දින 30කට, ප්ලෑන් B එක දෙන්නේ දින 60කට, ප්ලෑන් C එක දෙනවා දින 90කට. ප්ලෑන් A එක දින 30කට රුපියල් 2000ක් වෙනවා. ඔයගොල්ලන්ට මේ වෙබ් අඩවියේ තියෙන සියලුම තොරතුරු මම කියන්නේ දැන්ට දාලා තියෙන සියලුම තොරතුරු ප්ලෑන් A එක ගත්තොත් දින 30ක් යනකම් ඔයගොල්ලන්ට කියවන්න පුළුවන්, පුහුණු වෙන්න පුළුවන්, අධ්‍යයනය කරන්න පුළුවන්. මෙන්න මෙතන තමයි normal Zoom class එකකින්, සම්ප්‍රදායික Zoom class එකකින් අපගේ වෙබ් අඩවිය වෙනස් වෙන්නේ. ඔයගොල්ලන්ට class එකකින් සම්පූර්ණ ක්ලාස් එකේ කරන්න නීමිත සියලු තොරතුරු එකපාර හම්බ වෙන්නේ නැහැ. ඒගොල්ලන් කොටස් වශයෙන් තමයි ලබා දෙන්නේ. එතකොට විභාගයේ ලඟ සමහරක් කොටස් ඔයගොල්ලන් දන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට විභාගයේ ලඟ වෙනකන් ඉන්න ඔයගොල්ලන් ඒ පිළිවෙල අධ්‍යයනය කරනවා. නමුත් අපි එහෙම නෙවෙයි. ගැටළු.com වෙබ් අඩවිය අසම්පූර්ණ නැතුව සම්පූර්ණ වශයෙන්, ඒ කියන්නේ හිස්තැන් නැතුව ඒගොල්ලන්ට නෝට් එකක් දෙන්න පුළුවන්, ක්ලාස් එක නෝට් එකක් දෙන්න පුළුවන්, හිස්තැන් සහිත නෝට් එක. අපි එහෙම නෙවෙයි. ෆුල් නෝට් එකක් දෙනවා. දින 30ක් ඔයගලන් දින 30කින් මේක ආවරණය කරන්න පුළුවන් නම් දින 30කින් ආවරණය කරන්න පුළුවන් රුපියල් 2000යි. ඔයගලන්ට දින 60ක් අවශ්‍ය නම් මේක ආවරණය කරන්න රුපියල් 3900 දීලා තියෙනවා. දින 90ක් ඕන නම් රුපියල් 5800 දීලා තියෙනවා. ඉතින් ඔයගලන්ට අවශ්‍ය ඔයගලන් විභාගයට යන්න කලින් දැනගන්න ඕනේ ඔයගලන්ගේ අඩුපාඩු දැනගන්න ඕනේ අනිවාර්යයෙන්. මම ඉස්සෙල්ලා කිව්වා කී විශ්ලේෂණ කිරීම කරන්න ඕනේ. අවශ්‍ය කරන්නව තොරතුරු ඔයගලන් දැනගෙන තියෙන්න ඕනේ. ස්කෝප් එක දැනගෙන තියෙන්න ඕනේ. වෘත්තීය විභාගයකට යන්නේ සෙල්ලමක් නෙවෙයි. මේ හින්දා අවශ්‍ය කරන තොරතුරු දැනගන්න සම්ප්‍රදායික Zoom class එකකින් වෙනස් කරලා අපි ඔයගලන්ගේ වෙබ් අඩවියට අපගේ මේ වෙබ් අඩවිය තුලින් අපි ඔයගලන්ට ලබා දෙනවා අවශ්‍ය ඔයගලන් දැනගන්න ඕන හැම කරුණක් ගැනම. ඒ කියන්නේ අපගේ වෙබ් අඩවියේ මේ පළ කරලා තියෙන හැම කරුණක්ම සීළු ප්‍රශ්න පත්‍රයම සීළු ලිපියම මේ රුපියල් ඔයගලන් මේ පැකේජ් එකක් මිලදී ගන්න කාල සීමාව තුළ බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි අලුතෙන් ලිපියක් ඇඩ් කරනවා නම් ඔයගලන්ට ඒක පැකේජ් එක අරගෙන නම් තියෙන්නේ. ඒ අතරතුර බලා ගන්න පුළුවන්. ක්ලාස් එකකින් වෙන්නේ නැහැ මේ දේ. ක්ලාස් එකකින් ඔයගලන්ට සමහරක් වෙලාවට සමහර ලිපියක් ලබා ගැනීමට මාසයක් දෙකක් බලාගෙන ඉන්න වෙනවා. අපි එහෙම නැහැ. එකපාර තනි පේමන්ට් එකකින් ඔයගලන්ට සියලු දේ ලබා දෙනවා. මේක තමයි පැකේජස් තුනේ A B C කියලා පැකේජස් තුනක් තියෙනවා. මේ ඕනේ පැකේජ් එකක් ඔයගලන්ට ගන්න පුළුවන්. ප්ලෑන් A එක රුපියල් 2000යි, ප්ලෑන් B එක රුපියල් 3900යි, ප්ලෑන් C එක රුපියල් 5800යි. දින ගණනින් විතරයි වෙනස් වෙන්නේ. හැම ලිපියක්ම මේ ඕනේ පැකේජ් එකකට කියවන්න පුළුවන්. කිසිදු වෙනසක් නැහැ. දින ගාන විතරයි වෙනස් වෙන්නේ. හරි. මේක ගෙවන්නේ කොහොමද? ඒක ගැන තමයි දැන් අපි පැහැදිලි කරන්න යන්නේ. අපි හැම වෙලේම ඔයගොල්ලන්ට කියවන ගැටළු.com වෙබ් අඩවිය සිසුවාගේ දරුවාගේ පහසු වෙනුවෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ක්‍රම දෙකටම හදලා තියෙන්නේ. මැනුවල් ක්‍රමයට ගාස්තු ගෙවන්නත් පුළුවන්, ඔන්ලයින් ක්‍රමයට ගාස්තු ගෙවන්නත් පුළුවන්. අපි හැම වෙලේම සිසුවාගේ පහසුව තමයි හිතන්නේ. මැනුවල් ක්‍රමයට ගෙවන හැටි ගැන අපි ඉස්සෙල්ලාම පැහැදිලි කරන්න. මැනුවල් ක්‍රමයට කියන්නේ ෆ්ලිප් මෙතඩ් එකට බැංකුවට ගිහිල්ලා සල්ලි තැන්පත් කරන්න ඕනේ. අන්න ඒ ක්‍රමය තමයි මම මේක පැහැදිලි කරන්න යන්නේ. අපගේ බැංකු ගිණුම් තුනක් තියෙනවා. සම්පත් බැංකුවේ ගිණුමක් තියෙනවා, ලංකා බැංකුවේ ගිණුමක් තියෙනවා, කොමර්ෂල් බැංකුවේ ගිණුමක් තියෙනවා. account numbers දීලා තියෙනවා, branch එක දීලා තියෙනවා. ඔයගොල්ලෝ බැංකුවට ගිහිල්ලා සල්ලි තැන්පත් කරනවා නම් මේ බැංකු ගිණුම් තුنين එකකට මෙතනින් ඔයගොල්ලන් තෝරාගත් පැකේජ් එකේ වටිනාකම රුපියල් 2000ක පැකේජ් එකක් නම් ඔයා මිලදී ගන්න සූදානම් වෙන්නේ. මේ රුපියල් 2000 පැකේජ් එකේ ගාන තැන්පත් කරන්න විතරයි තියෙන්නේ. තැන්පත් කරලා මෙන්න මෙතන අපි දීලා තියෙනවා WhatsApp නම්බර් එකක්, එහෙම නැත්නම් Telegram නම්බර් එකක්. ඒ දෙකම නැත්නම් ඔයගලන්ට Facebook එක හරහා ඒ අදාළ මුදල් තැන්පත් කර ස්ලිප් එකේ ෆොටෝ එකක් අපිට එවන්න. ෆොටෝ එක එවද්දි අනිවාර්යයෙන්ම ඔයගලන්ගේ සම්පූර්ණම පැහැදිලිව සිංහලෙන් එවන්න. එතකොට ඔයා හිතන්න අර ලීඩ් බෝඩ් එකේ ඉස්සෙල්ලා පැහැදිලි කරද්දි ඔයාගේ නම වැටෙනවට කැමති නැත්නම් ඔයාට පුළුවන් වෙන නමක් එවන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි account එක හදලා දෙන්න. අවශ්‍ය වන්නේ ඔයගලන්ට පුහුණු වීම, අවශ්‍ය වන්නේ ඔයාගේ විශ්ලේෂණ කිරීම කර ගැනීම. අන්නේ පහසුව තමයි අපි විතර අපි ලබා දෙන්නේ. ඉතින් ඕනෑම නමකින් ඔයගලන්ට පෙනී සිටින්න පුළුවන්. අවශ්‍ය නම ගාස්තු ගෙවලා ඔයාට ඔයාගේ නම ඇත්තටම ඩිලීට් බෝඩ් එකේ පෙන්වන්න කැමති නම් වෙන නමකින් කමන්නේ, වෙන නමක් හරිවන්න. අපි ඔයගලගේ account එක හදලා දෙන්න. ලිපිනේ පැහැදිලි වෙන්න. මෙන්න මේ ලිපිනේ කියන එක හැබැයි පැහැදිලි වෙන්න කියලා පිළිනවා. මොකද සත්‍ය ලිපිනේ වන්න මොකක් හරි ප්‍රශ්නයක් වුණත් අපිට ඔයගලන් සමග සම්බන්ධ කරගන්න තියෙන මේ ලිපිනේ. එහෙනම් අනිවාර්යෙන් සත්‍ය ලිපිනේ වන්න. ඊමේල් ඇඩ්‍රස් එක අනිවාර්යෙන් @email ඇඩ්‍රස් එකක් එවන්න. ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක එවන්න. වෙන ඊමේල් ඇඩ්‍රස් එවන්න එපා. නමට වෙනස් වුණක් කමන්නේ @email ඇඩ්‍රස් එක එවන්න. ඊමේල් ඇඩ්‍රස් එක කොහොමවත් මේක ඩිස්ප්ලේ වෙන්නේ නැහැ.
ඊට පස්සේ ජාතික හැඳුනුම්පත් අංකය වන්නේ. ජාතික හැඳුනුම්පත් අංකය වන්නේ කියන්නේ ඔයාගේ පාස්වර්ඩ් එක හදලා ඉවන්න. අපිනේ account එක හදන්නේ ඒ හින්දා ඔයාට අපි පාස්වර්ඩ් එක වන්න ඕනේ. පාස්වර්ඩ් එක හදන්න තමයි අපි ජාතික හැඳුනුම්පත් අංකය ඉල්ලන්නේ. ඒ හින්දා ජාතික හැඳුනුම්පත් අංකය වන්න. මේක තමයි බැංකු ගිණුම් තුන සම්පත් බැංකුව, ලංකා බැංකුව, කමර්ෂල් බැංකුව. මේ බැංකු ගිණුම් තුනෙන් ඕනෑම මේකට ඔයගලන්ට සල්ලි තැන්පත් කරලා අපිට ඒ ස්ලිප් පතේ වන්න පුළුවන්. ඔයගලන්ට ඔන්ලයින් බැංකින් ගෙවන්නත් පුළුවන්. ඒක ඔන්ලයින් බැංකින් ගෙවන අයට බ්‍රාන්ච් එකක් දීලා තියෙනවා. අපේ බ්‍රාන්ච් account එකේ තියෙන බ්‍රාන්ච් එක ඔයගලන්ට තියෙන්නේ ෆන් ට්‍රාන්ස්ෆර් එකක් දාන්න විතරයි. අවශ්‍ය ප්ලෑන් එකේ වටිනාකම ෆන් ට්‍රාන්ස්ෆර් එකක් දාලා ඒක print එක ගන්න පුළුවන්. ඩිජිටල් රිසිප්ට් එක e-receipt එක ගන්න පුළුවන්. අන්න ඒ e-receipt එකත් එක්ක මෙන්න මේ තොරතුරු ටික අපිට එවන්න අපි ඕගොල්ලන්ගේ වෙනුවෙන් account එක හදලා දෙනවා. මැනුවල් ක්‍රමයට සල්ලි ගෙවන්නේ ඒ ආකාරයට එක්ක ඕගොල්ලන් බැංකුවට ගිහිල්ලා එහෙම නැත්නම් ATM එකට ගිහිල්ලා සල්ලි ඩිපොසිට් කරලා අපිට ඒ ස්ලිප් එක එවන්න ඕනේ. එහෙම නැත්නම් ෆන් ට්‍රාන්ස්ෆර් එකක් දාලා ඒ ෆන් ට්‍රාන්ස්ෆර් එකේ e-receipt එකයි අවශ්‍ය කරන තොරතුරු ටිකයි අපිට කෙටි පණිවිඩයකින් WhatsApp හෝ Telegram හෝ Facebook කරහා එවන්න අපි ඕගලන්ට account එක හදලා දෙනවා. හරි. දැන් අපි පැහැදිලි කරන්න යන්නේ ඔන්ලයින් ක්‍රමයට කොහොමද ගාස්තු ගෙවන්නේ කියලා. ඔන්ලයින් ක්‍රමයට ගාස්තු ගෙවන්න ඕගලන්ට ඔප්ෂන්ස් කීපයක් දීලා තිනවා. ඒ කියන්නේ ඕගලන්ට භාවිතා කරන්න පුළුවන් ගෙවීම් මාධ්‍යම් මොනවද? සමහරක් අයට ATM කාඩ් තියෙනවා. සමහරක් අයට ඩෙබිට් කාඩ් තියෙනවා. සමහරක් අයට ක්‍රෙඩිට් කාඩ් තියෙනවා. මේ ඩෙබිට් කාඩ්, ATM කාඩ්, ක්‍රෙඩිට් කාඩ් තිබ්බට සමහරක් අයට ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් ගෙවන්න බෑ. ඒ මොකද බැංකුවල සමහරක් බැංකුවල තියෙන එක එක සීමාකම් දාලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් මම උදාහරණයක් කියනවා මහජන බැංකුවේ ගෙවනවා නම් ඒගොල්ලන්ට කෝල් කරලා කියන්න ඕනේ ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් එකක් කරන්න යන්න කියලා. HNB එකෙත් එහෙමයි. කමර්ෂල් බැංකුවේ ඕනේ නැහැ. ලංකා බැංකුව දැන්ට ඕනේ නැහැ. අන්න ඒ වගේ. එතකොට බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා. එතකොට සමහර බැංකුවල ගෙවන්න දෙන්නේ දැන් සම්පත් බැංකුවේ නම් අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට වෙබ් කාඩ් එකක් හදන්න වෙනවා. අන්න ඒ වගේ. එතකොට මේ ATM ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවීම් පහසුකම් කරන්න පුළුවන් සිසුන් වෙනුවෙන් ඒ ඔප්ෂන් එක දීලා තියෙනවා. එහෙම නැත්නම් ATM හෝ ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවන්න බැරි සිසුන් වෙනුවෙන් අපේ account එක හදාගන්න easy cash method එක දීලා තියෙනවා. ඔයගලන්ට easy cash method එකෙන් සල්ලි ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් Genie option එක දීලා තියෙනවා. එහෙම නැත්නම් freemium option එක දීලා තියෙනවා. ඒ කිසිවක් නැත්නම් සම්පත් ඉන්ටර්නෙට් බැංකින් ඔප්ෂන් එකක් දීලා තියෙනවා. මේ ඕනෑම ආකාරයෙන් ඔයගලන්ට ගාස්තු ගෙවලා අපේ account එකක් හදාගන්න පුළුවන්. හරිනේ. පල්ලෙහෙන් තියෙනවා packages තුන. දැන් අපි යන් එකින් එක පියවර ගානේ පැහැදිලි කරන්නම් මම ඕගලන්ට කොහොමද මේක කරන්න කියලා. ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනේ කොහොමද කාඩ් එකට මේ කාඩ් එකට ඔයගලන්ගේ පැකේජ් එක ඇඩ් කරන්න කියලා. ඔයගලන්ට අවශ්‍ය කරන පැකේජ් හිතන්න plan A ද plan B ද එහෙම නැත්නම් plan C ද කියලා ඉස්සෙල්ලාම තියෙන කරන්න. ඒ කියන්නේ වෙබ් අඩවියේ ලිපි ටික ප්‍රශ්න පත්‍ර ටික ඔයගලන්ට දින 30කින් ආවරණය කරන්න පුළුවන් කියලා ඔයගලන් හිතනවා නම් plan A එකට යන්න. දින 60ක් අවශ්‍යයි කියලා ඔයගලන්ට හිතෙනවා නම් plan B option එක තියෙනවා රුපියල් 3900කට. දින 90ක් ඒ කියන්නේ මාස 3කට ආසන්න කාලයක් අවශ්‍යයි කියලා හිතනවා නම් plan C option එක තියෙනවා රුපියල් 5800යි. හරිනේ. ඉතින් අවශ්‍ය කරන plan එකේ යට ඉතින් වෙන වෙනම add to cart button දීලා තියෙනවා. හරිනේ. ඔයගලන්ට අවශ්‍ය කරන plan එක උඩ add to cart button එක උඩ ඔබන්න. දැන් හිතන්න මම යන්නේ මේක plan B option එකක් මිලදී ගන්න හැටි ආකාරය තමයි ඔයගලන්ට පෙන්වන්න යන්නේ. ඉතින් plan B option එක යට දාලා තියෙන රුපියල් 3900යි දින 60යි. add to cart button එක තියෙන add to cart button එක උඩ click කරපු ගමන් ඔයගලන්ට පේනවා හරියක් වැටෙනවා. හරියක් හිටිලා view cart option එක පෙන්වනවා. ඊට පස්සේ හිතන්න ඔයගලන්ට අත්තරදීමකින් plan C එකත් click වුණා කියලා. හරිනේ. එතකොට හිතන්න ඔයගලන් මම පෙන්වනවා වැරදීමකින් ඔයගලන් දැන් click කරනවා. add to cart. හරිනේ. එතකොට plan B එකත් ඔය add කරා. plan C එකත් add කරා. දැන් ඔයාට ඕනේ plan B එක ගන්න විතරයි. plan C එක ඔයගලන්ට අවශ්‍ය නැහැ. කමන්නේ click වෙච්චදී යන්න view cart මෙන්න මෙතන link එක. කැමති link එකකට යන්න. ඕන එකකට යන්න. මෙතන link දෙකක් දැන් ඔය click කරමු හින්දා link දෙකක් යන. දැන් මම plan A එකත් link click කරලා පෙන්නන්න. එතකොට ඒකටත් link එකක් වෙනවා මෙන්න. මේ ඕනෙම link එකකින් යන්න. මම ඔයගලන්ට C එකෙන් ගිහිල්ලා පෙන්නන්න. එතකොට පෙන්වනවා packages තුන. මේක පිළිබඳ ඉස්සලාම අවබෝධයක් ගන්න. මෙතනට පෙන්වන්නේ ඔයා දැන් අරන් තියෙන packages. ඔයා ඒක අරන් තියෙන packages කියන්නේ මිලදී ගැනීමට සූදානම් වෙන packages. හරි. මෙතනින් පෙන්වනවා delete button එක. ඔයාට මේ package එක ඕනේ නැත්නම් මිලදී ගන්න මෙතනදී delete button එකෙන් ඔයාලට මේක delete කරන්න පුළුවන්. හරි. දැන් මට ඕනේ plan B එක විතරනේ. මට plan C එකත් ඕනේ. plan A එක ඕනේ නැහැ. මම ගන්න යන්නේ plan B එක. ඉතින් plan C එකේ delete button එක තියෙනවා මෙතන. අවශ්‍ය නැහැනේ. delete කරලා දාන්න. plan A එක අවශ්‍ය නැහැනේ. delete කරලා දාන්න. හරි. ඊට පස්සේ කියවගෙන යන්න. හරි. දැන් plan B එක විතරයි අපිට ඉතිරි වෙලා තියෙන්නේ. plan B දින 60කට තියෙනවා. plan B කියලා දාලා තියෙනවා. price එක 3900යි. හරි. ඊට පස්සේ sub total එක 7800 කියලා දෙන්න. ඒක කොහොමද? ඒ කියන්නේ quantity දෙකක්. ඒ කියන්නේ මම මේක කලින් එකපාරක් ක්ලික් කරලා තිබ්බ හින්දා මෙතන 1 එකක් ඇඩ් වෙලා තියෙනවා. ඔයගොල්ලන් මෙතන එක quantity එකයි මිලදී ගන්න ඕනේ. ඒ කියන්නේ
මෙතන එකක් ක්ලික් කරන්න. එකක් ක්ලික් කරලා මෙතන අප්ඩේට් කාට් කියලා බටන් එකක් තියෙනවා. මෙතන තියෙනවා ඇරෝස් ඔයගලන් වැඩි කරන්න පුළුවන්. මෙතන වැඩි කරන්න යනවා. මෙතන හැම වෙලෙම එකක් කියලා තියාගන්න. මේ ගොඩක් දුරට ඩිෆෝල්ට් එන්නේ එකයි. මම අර ඉස්සෙල් එකපාරක් වැඩිපුර ක්ලික් කරපු හින්දා මෙතන දෙක තුනක් පෙන්නනවා. ඔයා මෙතන අනිවාර්යෙන් එකයි කියලා ගන්න. මෙතන හැම වෙලෙම මතක තියාගන්න මෙතන එකයි. හරිනේ. ඇත්තට මෙතන 3900යි මෙතන එකයි. මතක ඇතුව මෙන්න මෙතන අප්ඩේට් කාට් බටන් එක උඩ ඔබන්න. ඔයා මෙතන මොකක් හරි වෙනස්කම මෙතන මැක්කුවා නම් හරි, මෙන්න මෙතන ක්වොන්ටිටි එක වෙනස් කරා නම් හරි. කියන්නේ මෙතන ඔයා මකනවනේ දැන් ඩිලීට් බටන් වලින් මැකුවා හරි, එහෙම නැත්නම් ක්වොන්ටිටි එක වෙනස් කළොත් හරි අනිවාර්යෙන් මේක හදලා ඔයාට අවශ්‍ය විදිහට හදලා මෙතන අප්ඩේට් කාට් බටන් එක දෙන්න. අප්ඩේට් කාට් බටන් එක උඩ ක්ලික් කරාට පස්සේ ආයි බලන්න ඔයාට හරි ආකාරයට පෙන්වනවාද කියලා. ඉස්සරහට යන්න කලින් මෙන්න මෙතන හරියටම බලන්න. plan B 3900යි එකයි එකතුව 3900 හරිනේ, කිසි ප්‍රශ්නයක් නැහැ. 3900 තමයි plan B එකේ price එක වෙන්නේ. 3900 කියලා පෙන්නනවා. හරිනේ. ඊට පස්සේ මෙතන sub total එක පෙන්නනවා 3900යි, total එක පෙන්නනවා 3900. ඔයගොල්ලන්ට කරන්න තියෙන ඊට පස්සේ මෙන්න මේ දම් පාටින් තියෙන proceed to checkout කියන බටන් එක උඩ ක්ලික් කරන්න විතරයි. හරිනේ. මෙතනට එනකම් පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා. පැහැදිලි නැත්නම් ආයෙ පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා බලන්න. හිමීට බලන්න පැහැදිලි කරලා තියෙන්නේ ඔයගොල්ලන්ට දැනගන්න අවශ්‍ය කරුණු ටික. මතක තබා ගන්න. මම නැවතත් මතක් කරන්න. මෙන්න මෙතන හැම වෙලේම එකක් විදියට තියාගන්න. එකක් විදියට තියලා මෙන්න මෙතන අප්ඩේට් කාට් බටන් එක උඩ ක්ලික් කරන්න. එතකොට ගානට හැදිලෙනවා හැමදේම. ඊට පස්සේ මෙතන සබ් ටෝටල් එක බලන්න 3900යි, ටෝටල් එක බලන්න 3900. ඔය ප්ලෑන් A එකට නම් යන්නේ මෙතන 2000යි කියලා වැටෙන්නේ. ප්ලෑන් C එකට නම් යන්නේ මෙතන 5800යි කියලා වැටෙනවා. මෙතන දෙක තුනක් තියන්න එපා. හරිනේ. ඊට පස්සේ මෙන්න මෙතන proceed to checkout. අනිවාර්යයෙන් මෙතන update button එක උඩ ඔබන්න එකපාරක්. update cart එක උඩ ඔබලා මෙතන එන්න proceed to checkout. හරිනේ. හරිනේ. ඊට පස්සේ දැන් proceed to checkout එකට ආවට පස්සේ ඔයගලන්ට මෙතන උඩින් වෙනවා. ඔයා returning customer. ඔයාට දැන්ටම account එකක් තියෙනවා නම් ඔයාට මෙතනින් login වෙන්න පුළුවන්. දැන්ටම account එකක් තියෙනවා නම් ආයි account එකක් හදන්න ඕනේ නැහැ. මෙතනින් log වෙන්න පුළුවන්. හිතන්නකෝ ඔයාට account එකක් නැහැ කියලා. මම account එකක් නැහැ කියලා හිතලා මම මෙතන ඔයගලන්ට පියවර ටික පැහැදිලි කරලා පෙන්නන්නම්. account එකක් නැත්නම් හරිනේ. account එකක් නැත්නම් මෙන්න මෙතන billing details දීලා තියෙනවා. මේ second part එක ඕනේ නැහැ. second part එක coupon එකක් තියෙනවා නම් මෙතන details add කරන්න තියෙන. අපි තාම coupon එකක් ඔයගලන්ට දීලා නැහැ එළියට. ඒ හින්දා කවුරු හරි අපි කූපන් එකක් අපේ කූපන් එකක් දෙන්න සල්ලි එකතු කරනවා නම් රැවටෙන්න එපා. අපි කූපන් තාම දීලා නැහැ. හරිනේ. දැන් අපි හදන්න යන්නේ account එක. ඔයාලා මෙතන account එකක් account එකක් තියෙනවා නම් මෙතන login වෙන්න පුළුවන් account එකට. එහෙම නැත්නම් account එකක් නැත්නම් ඔයගොල්ලෝ මෙතන account එක හදන්න ඕනේ. first name එක. අපි උදාහරණයකට යමු. අපි first name එකට ගමු. සුමිත්. හරිනේ. මෙතන අපි enter කරනවා සුමිත්. හරිනේ. last name එක අපි දෙනවා ලක්ෂාන්. සුමිත් ලක්ෂාන්. හරිනේ. මේ තරු දාලා තියෙන්නේ අනිවාර්යෙන් ෆිල් කරන්න ඕනේ තොරතුරු. එතකොට ෆස්ට් නේම් එක අනිවාර්යෙන් දාන්න ඕනේ, ලාස්ට් නේම් එක අනිවාර්යෙන් දාන්න. කම්පැනි නේම් එක ඔප්ෂනල් කියලා තියෙන. තරුවක් නැහැනේ දාන්න ඕනේ. ඔප්ෂනල් කියලා තියෙන දේවල් දාන්න යන්න දකලන්න ඕනේ නැහැ. ඊට පස්සේ country සහ region. මෙතන ශ්‍රී ලංකා. මම ඩිෆෝල්ට් දීලා තියෙන ශ්‍රී ලංකා. ප්‍රශ්නයක් නැහැ. ස්ට්‍රීට් ඇඩ්‍රස් එක තරුවක් තියෙනවා. ඒ හින්දා අනිවාර්යෙන්ම සිලෙක්ට් කරන්න මෙතන. අපි හිතුව මෙතන 42 කියලා. 42 මම මෙතන බෝරු ඇඩ්‍රස් එකක් දෙන්නම් දැනට. කාසල් ස්ට්‍රීට් කොළඹ. ඕගොල්ලෝ මෙතන ඇඩ්‍රස් එක එන්ටර් කරද්දි මේ ලයින් තුනට කඩලා දාන්න. 1 2 3 මේ ලයින් තුන කඩලා දාන්න. ඇත්ත ඇඩ්‍රස් එක දාන්න අනිවාර්යෙන්. ඊට පස්සේ පෝස්ටල් එහෙම නැත්නම් zip code එක. මේක මේ අර ඉන්ටර්නැෂනල් සේල්ස් වලට අදාළ වෙන හින්දා මේක මෙතනට ඇවිල්ලා තියෙන්නේ. නමුත් ගැටලු.com කියන්නේ ලෝකල් වෙබ්සයිට් එකක්. ඒ නිසා මේ zip code එක මෙන්න මෙතනට ඔයගොල්ලන් කැමති ඉලක්කම් පහක් ගන්න කිසිදු ප්‍රශ්නයක් නැහැ. මෙතන ඇඩ්‍රස් එක හරියට තියෙනවා නම් මෙතන කොහොමත් ලංකාවෙන් මේක ක්‍රියාත්මක වෙන්නේ. නේ හින්දා මෙතන ඇඩ්‍රස් එකේ ඔයගොල්ලෝ මෙතන ඇඩ්‍රස් එක හරියට දාලා තියෙනවා නම් zip code එක ගැන worry වෙන්න දෙයක් නැහැ. zip code එකට ඔයගොල්ලෝ කැමති ඉලක්කම් පහක් ගන්න. මම මෙතන ගහන්න 1 2 3 4 5. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ කැමති ඉලක්කම් පහක් මෙතනට ගහලා දාන්න. ඊට ෆෝන් නම්බර් එක. මම ෆෝන් නම්බර් එක එන්ටර් කරන්නම් මෙතන. බොරු ෆෝන් නම්බර මම දැන් එන්ටර් කරන්න 0යි 7යි 9යි ඉලක්කම් 10ක් නේ. බොරු නම්බර් එක එන්ටර් කරේ. මම ඊට පස්සේ මෙතන ඊමේල් ඇඩ්‍රස් එක දෙන්නම්. අපේ ඊමේල් ඇඩ්‍රස් එක අනිවාර්ය ඊමේල් ඇඩ්‍රස් එක දෙන්න. මෙතන ඔයගොල්ලන් එන්ටර් කරද්දි ඇත්ත නම්බර්ස් දෙන්න අනිවාර්යයෙන්ම. info.getalu@gmail.com
get2.com. හරි. ඊට පස්සේ ඔයගලන්ට තියෙන්නේ මෙන්න මෙතන යූසර්නේම් එකක් එන්ටර් කරන්න. හරි. යූසර්නේම් එකකුයි පාස්වර්ඩ් එකකුයි එන්ටර් කරන් තියෙන ඔයගලන් කැමති යූසර්නේම් එකක් මෙන්න මෙතනට එන්ටර් කරන්න. මෙන්න මේ මෙතනට එන්ටර් කරන යූසර්නේම් එක තමයි ලීඩ් බෝඩ් එකේ පෙන්වන්නේ. මෙතන ඇත්ත නම දැම්මත් ඔයගලන්ට ලීඩ් බෝඩ් එකේ ඇත්ත නම පෙන්වන්න බෑ වගේ නම් එපා වගේ නම් මෙතන යූසර්නේම් එක වෙන නමක් දාන්න කමන්නේ. හරි. මම මෙතන ඔයගලන්ට නිකන් පෙන්න ඔයගලන්ට නම් මෙතන යූසර්නේම් එකක් ගහලා පෙන්නන්නම්. ඊට පස්සේ පාස්වර්ඩ් එකක් ගහලා පෙන්නන්නම්. හරි. මෙන්න මේ ආකාරයෙන් දැම්ම යූසර්නේම් එකක් ගහලා තිනවා. ඒ වගේම පාස්වර්ඩ් එකක් ගහලා තිනවා. මෙන්න මේ පාස්වර්ඩ් එක මීඩියම් වෙන තරමට හොඳයි. අනිවාර්යයෙන් ඕගොල්ලන් පාස්වර්ඩ් එක මීඩියම් දාන්න. ඕගොල්ලන්ට මෙතනින් එන්ටර් කරන්න වෙනවා. එක්කෝ කැරක්ටර්ස් කැපිටල් සිම්පල් ඉංග්‍රීසි අකුරු කලවම් කරලා අංකයක් දාන්න වෙනවා. කොහොම හරි මීඩියම් මට්ටමට ගෙන්න ගන්න බලන්න පාස්වර්ඩ් එක. පාස්වර්ඩ් එක කොහරි මතක ඇතුළේ ලියා ගන්න මතක ඇතුළේ ලියලා තියන්න. ඒ වගේම තමයි මෙන්න මේ යූසර්නේම් එක. හරියට ඕගොල්ලන් මෙතන එන්ටර් කරන යූසර්නේම් එක හරියටම ලියාගෙන තියාගන්න කොයි හරි. යූසර්නේම් එක පැටලුනොත් වැරදුනොත් ඔයාලට අපි සම්බන්ධ කරගන්න යනවා. එහෙම වෙලා තමයි ඔයගොල්ලෝ නැවතත් account එක recover කරන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යයෙන් මෙතන යූසර්නේම් එක තියෙනවා. යූසර්නේම් එක කොයි හරි ලියලා තියාගන්න. ඔයගොල්ලෝ මෙතෙන් එන්ටර් කරන පාස්වර්ඩ් එකත් අනිවාර්යයෙන්ම කොයි හරි ලියලා තියාගන්න. ඔයාලට පාස්වර්ඩ් එක මතක නැත්නම් මෙතන ගහපුව මෙන්න මෙතන තියෙනවා ඇහැක් වගේ එකක්. ඒ ඇහැ උඩ ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට පාස්වර්ඩ් එක බලා ගන්න පුළුවන්. මෙතන ඔයගොල්ලන් නිකන් ගහලා පෙන්නන්නම් පාස්වර්ඩ් එක. දැන් මම මෙතන මෙහෙම ගහගෙන යනවා. මේක තමයි මම ගහපු පාස්වර්ඩ් එක. ඔයගොල්ලන් මෙතන ඇහැ උඩ ක්ලික් කරාට පස්සේ මම ටයිප් කරපු පාස්වර්ඩ් එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරි. අන්න ඒ වගේ ඔයගොල්ලන් මේක සේව් කරගන්න ඕනේ. හරි. මම මේ පාස්වර්ඩ් එක වෙනස් කරනවා මෙතන. හරි. මම පාස්වර්ඩ් එක වෙනස් කරා. ඊට පස්සේ මෙන්න පල්ලෙහාට එන්න ටිකක්. පල්ලෙහාට ආවට පස්සේ මෙන්න මෙතන තියෙනවා ටික් කරන්න බටන් එකක්. ඒ කියන්නේ terms and condition වලට ඕගොල්ලන් අපේ එකක වෙන්න ඕනේ. terms and condition ටික කියවලා මෙන්න මෙතන ආයි ටික් එකක් දාන බටන් එකක් තියෙනවා. මෙන්න මේ ටික් එක උඩ ඔබන්න. ටික් එක උඩ ඉවුවට පස්සේ play store කියලා බටන් එක එනවා. මෙන්න මේ බටන් එක තියෙනවා. මේ ටික් එක උඩ අනිවාර්යෙන්ම ඔබන්න. ටික් එක උඩ ඔබලා play store කියන බටන් එක උඩ ක්ලික් කරන්න. ඔහොම ඉන්න ටික වෙලාවක්. හරි. ඔන්න check out එකට එනවා. කරගෙනවා. හරි. මෙන්න දැන් ගෙවීම් කරන්න ඔයගලන්ට ඔප්ෂන් ටික එනවා. හරි. දැන් ඔයගලන් කෙලින්ම ඉන්නේ මෙන්න මේ වින්ඩෝ එකට. මේ වින්ඩෝ එකේ ඔයගලන්ට මම ඉස්සෙල්ලා පැහැදිලි කරා වගේ ඔප්ෂන් ටික සියල්ලම දීලා තියෙනවා. Visa card, Mastercard, ඒ කියන්නේ කාඩ් වලින් ගෙවනවා නම් කාඩ් ඔයගලන් කාඩ් එක සිලෙක්ට් කරන ඔප්ෂන් එක දීලා තියෙනවා. ඔයගලන් කාඩ් එක අරන් බලන්න. කාඩ් එක Visa card නම් Visa card බටන් එක මෙතන තියෙනවා. ඔයගලන් කාඩ් එක Mastercard නම් Mastercard බටන් එක දීලා තියෙනවා. කාඩ් එකේ මේ ලෝගෝ එක print කරලා තියෙනවා. ඒකට ඔයගලන් බලා ගන්න පුළුවන් ඔයගලන් කාඩ් එක මොන කැටගරි එකකටද අයිති වෙන්නේ, මොන කාණ්ඩයටද අයිති වෙන්නේ. Visa card එක නම් Visa card බටන් එක උඩ ක්ලික් කරන්න, Mastercard නම් Mastercard බටන් එක උඩ ක්ලික් කරන්න, American Express නම් American Express බටන් එක උඩ ක්ලික් කරන්න, Discover නම් Discover බටන් එක උඩ ක්ලික් කරන්න. එහෙම නැත්නම් Discover Club එකේ නම් ඒකේ බටන් එක උඩ ක්ලික් කරන්න. ඔයගලන්ගේ සමහරක් වෙලාවට මේ කාඩ් ඩීලින් ගේම් සිදු කරද්දී දැනගන්න ඕනේ. සමහරක් බැංකුවල online transaction option එක ඒ කියන්නේ facility එක automatic active වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් මහජන බැංකුවේ ඔයගොල්ලන් බැංකුවට ගිහිල්ලා වෙන මේක හදා ගන්න ඕනේ. සම්පත් බැංකුවේ නම් වෙබ් කාඩ් ෆැසිලිටි එක ඔයගොල්ලන් හදා ගන්න ඕනේ. කමර්ෂල් බැංකුව, ලංකා බැංකුව වගේ බැංකුවල ඔයගොල්ලන් කිසි ප්‍රශ්නයක් නැතුව එකපාරම ගෙවීම් කරන්න පුළුවන්. HNB බැංකුවෙත් මම මතක විදිහට ඔයගොල්ලන් කෝල් කරලා කියන්න ඕනේ. දැන් කොහොමද දන්නේ? ඉස්සර නම් එහෙමයි අනිවාර්යෙන් කෝල් කරලා කියන්න ඕනේ ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් එකක් ගන්න කලින්. මේ විදිය ඔයගොල්ලන් චේන්ජ් කරලා තියෙනවා නම් ඔයගොල්ලන් කෙලින්ම මෙතනින් ගෙවීම් කරන්න පුළුවන්. හරිනේ. ඔයගොල්ලන් කාඩ් වලින් ගෙවීම ඔයගොල්ලන් කාඩ් එකක් නැත්නම් හරි කාඩ් වලින් ගෙවීම් කරන්න බැරි නම් හරි මෙන්න මෙතන තියෙනවා මොබයිල් වොලට් එක. එතකොට ඔයගොල්ලන්ට මෙතන ඔප්ෂන් දීලා තියෙනවා. Genie ඔප්ෂන් එක දීලා තියෙනවා. Easy Cash ඔප්ෂන් එක දීලා තියෙනවා. Freeme ඔප්ෂන් එක දීලා තියෙනවා. Commercial බැංකුවේ Q+ මෙතඩ් එක තියෙනවා. iPay මෙතඩ් එක තියෙනවා. මේ ඕනේ මෙතඩ් එකකින් ඔයගොල්ලන්ට ගාස්තු ගෙවන්න පුළුවන්. ඔයගොල්ලන් Easy Cash මෙතඩ් එකට නම් යන්නේ. Easy Cash වලින් ගාස්තු ගෙවනවා නම් Easy Cash බටන් එක උඩ ක්ලික් කරන්න. Genie නම් Genie. Commercial බැංකුවේ Q+ එකෙන් නම් එහෙම. Freeme එකෙන් නම් එහෙම. iPay එකෙන් ගෙවනවා නම් එහෙම. ඒ බටන් එක උඩ ක්ලික් කරන්න. ඒ කිසිවක් ඔයාලට වැඩ කරන්නේ නැත්නම් ඉන්ටර්නෙට් බැංකින් ඔප්ෂන් එක තියෙනවා සම්පත් බැංකුවේ. ඒක උඩ ක්ලික් කරලා ඒක හිතනින් ගෙවීම් කරන්නත් පුළුවන්. අද අපි ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නේ Visa card එක මම භාවිත කරන්නේ Visa card එකක්. Visa card එකකින් කොහොමද සල්ලි ගෙවන්නේ කියලා තමයි මම කරන්නේ. ඔයගොල්ලන්ට කරන් තියෙන්නේ මෙන්න මේ ඕනෑම බටන් එකක් උඩ ඔයා දැන් ගෙවන්නේ Visa card නම් Visa card බටන් එක උඩ ක්ලික් කරන්න. මම දැන් ක්ලික් කරලා පෙන්නන Visa card එක උඩ ක්ලික් කරාට පස්සේ ඔන්න එනවා details ටික load වෙනවා. හරි. මෙන්න මේ window එක open වෙනවා. මේ window එක open වුණාට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය ඩීටේල් එන්ටර් කරන්න. උඩින්ම පෙන්නනවා DCN Advisors. DCN Advisors කියන්නේ ගැටලු.com. මෙන්න මේ ගැටලු.com වෙබ් අඩවි IT ව්‍යාපාරය. හරි. ඊට පස්සේ ඔයා ගෙවන්න අදාළ පැකේජ් එකේ
ගාස්තුව පෙන්න්න 3900 අපි ප්ලෑන් බිය ඇයට ප්ලෑන් බියක 3900ක් වෙනවා හරි 3900 තමයි අපි ගිවීමට සූදානම් ඊට පස්සේ මෙන්න මෙතන දී දෙන නේම් of the card name of the card කියන තැනට ඔයගොල්ලන්ගේ කාඩ් එකේ සමහරක් වෙලාවට නමක් සටහන් වෙලා තියෙන්නේ නැති වෙන්න පුළුවන් ඒත් කමන්නේ ඔයාගේ ඇත්ත නම මෙන්න මෙතනට සටහන් කරන්න name of the card කියන එකට ඔයාගේ ඇත්ත නම සටහන් කරන්න ඔයා වෙන කාගේ හරි කාඩ් එකක් ඔයාගේ තාත්තාගේ හරි අම්මගේ හරි කාඩ් එකකින් නම් ගෙවන්නේ ඒ කාඩ් එකේ අම්මගේ හරි තාත්තාගේ නම තමයි මෙතනට එන්ටර් කරන්න ඕනේ ඔය කාඩ් කන්න ඔය කාඩ් එක නම වගේ නම මෙතැන් ටෙන්ට කරන්න නේම් of the කාඩ් කියන්නේ එකයි හන වගේ නම මතක දැන් අපිට මෙතන යන්න සුමිත් ලක්ෂණ සුමිත් ලක්ෂණ කිය තම මෙතැන් ටෙන්ට කරන්න ඊට පස්සේ කාඩ් එක නම් මෙතන් ක්‍රෙඩිට් කියල් තිබරම වරි වෙන්න එපා මෙතන කාඩ් එක නම්බර ඉලක්කන් 16කින් යුත් අංකයක් තියෙනවා බලන්න ඔය කාඩ් එක තියෙන අන්න ඉලක්කන් 16කින් යුක්ත අංකය ඔගල මෙන්න මෙතැන්ට මෙන්න මේ නම්බ කියන ක්‍රෙඩිට් කාඩ් නම්බ කියන තීරුවට ඇතුළත් කරන්න ඕන හරිනි ඊට පස්සේ CVV කියන්නේ කොගලයි කාඩ්ඩගේ පිටි පස්සේ තියෙනවා ඉලක්කන් 3 අංකයන් අන්නේ ඉලක්කන් 3 අංකය තමයි මෙතෙන් ටෙන්ට කරන්න ඕන CVV කියන්නේ ඔගොල්ලන්ගේ කාඩ් එකේ පිටි පස්සේ තියෙනවා ඉලක්කන් 3 අංකයක් අන්නේ ඉලක්කන් 3 අංකය තමයි මේ CVV කියන එකට එන්ට කරන්න ඕනේ ඊට පස්සේ එක්ස්පයිරි ඩේට් එක දාන්න ඕනේ එක්ස්පයිරි ඩේට් එක තියෙන ඔයගලන් කාඩ් එකේ ඉස්සරහා හරි ඉස්සලාම තියෙන මාසය ඉලක්කන් දෙකක් ඔගලන්ගේ මාසේ හිතන්නකෝ දෙවිනි මාසේ දෙනවා එතකොට බිඳුවයි දෙක කියලා තමයි අපි මෙතන ටයිප් කරන්නේ අවුරුද්ද දීලා තියෙන ඒ මෙන්න මේ විදිහටම ටයිප් කරන්න මාසේ ඉලක්කන් දෙකකින් සටහන් කරන්න ඇලීරක් ගහන්න හිස්තැන් තියන්න එපා ඇලීරක් ගහන්න අවුරුද්ද ඉලක්කන් දෙක කාඩ් එකේ තියෙන විදිහටම ටයිප් කරන්න හිස්තැන් තියන්න නැතුව කාඩ් එකේ තියෙන විදිහට ටයිප් කරන්න මම දැන් ඩීටේල්ස් ටික එන්ටර් කරලා පෙන්නන්න මම යන්නේ BOC කාඩ් එකකින් හරි මන් ඩීටේල්ස් ටික එන්ටර් කරලා ඔයගලන්ට පෙන්න මේ තමයි ඩීටේල් ටික එන්ටර් කරාට පස්සේ මෙන්න මේ ආකාරයට තමයි පෙන්වන්නේ එතකොට මේ ආකාරයට පෙන්වද්දී ඔයගලන් ඩීටේල්ස් හරියට එන්ටර් කරා නම් මෙතනට මෙන්න මේ දකුණු පැත්තෙන් හරි මාර්කයක් වෙනවා නේ කරෙක්ට් මාර්කයක් වෙනවා ඒ කියන්නේ ඔයා එන්ටර් කරලා තියෙන ඩීටේල්ස් හරි කියන එක ඊට පස්සේ ඔයා වීසා එක ගන්න හරියට මෙන්න මේ වීසා ඔප්ෂන් එක මෙතන ඔටෝමැටිකලි පෙන්වන්න ගන්නවා ඔයා එන්ටර් කරලා තියෙන ඩීටේල්ස් ඔක්කොම නිවැරදි නම් මෙතන ඔක්කොගේම හරි මාර්ක් එක වැටෙනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මේ පේ බටන් එක උඩ ක්ලික් කරන්න විතරයි. හරි. දැන් හරි. අපි දැන් මෙන්න මේ පේ බටන් උඩ ක්ලික් කරමු. පේ බටන් ක්ලික් කරලා ටික වෙලාවක් ඉන්න. ඔයගලන් ඔටෝමැටිකලි එක වින්ඩෝ එකට අරන් එනවා. හරි. හරි. මම කිව්වා මේක BOC කාඩ් එකක් කියලා මම යූස් කරන්නේ. එතකොට ඔයගලන්ට මෙතන පෙන්වන සිලෙක්ෂන් මෙතනට මේක බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා මෙන්න මෙතන OTP කෝඩ් එකක් කියන එකක් ඉල්ලන්නේ සමහර බැංකුවල කෙලින් වෙන OTP කෝඩ් එක මෙතන ගහන්න සමහර බැංකුවල මෙන්න මේ වගේ දැන් BOC කියන මෙතන ඔප්ෂන් එකක් දෙනවා මොබයිල් OTP කෝඩ් එක කොහොමද ගෙන්න ගන්න කියලා BOC එකේ සිලෙක්ට් කරන්න ඕනේ සමහර බැංකුවල එහෙම නැහැ කෙලින් වගේ ෆෝන් නම්බර් එකට එන OTP කෝඩ් එකක් ඒ OTP කෝඩ් එක මෙතන එන්ටර් කරන්න තියෙන්නේ නමුත් BOC එකේ එහෙම නැහැ BOC එකේ සිලෙක්ට් කරන්න ඕනේ ෆෝන් එකටද ගෙන්න ගන්න එහෙම නැත්නම් ඊමේල් එකටද ගෙන්න ගන්න කියලා ඔයා සිලෙක්ට් කරන්න ඕනේ මම මෙතන ෆෝන් එක දෙනවා ෆෝන් එකට දුන්න ෆෝන් මෙන්න මෙතන මොබයිල් නම්බර් එන්ටර් වෙලා තියෙන වගේ ඒක සබ්මිට් කරන්න තියෙනවා සබ්මිට් කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකේ එනවා කෝඩ් එකක් මෙන්න මේ OTP කෝඩ් එක මෙන්න මෙතන මේ OTP කෝඩ් එක ඔයා ටයිප් කරන්න ඕනේ සද්ද ඇහෙනවනේ OTP කෝඩ් එක ආවා OTP කෝඩ් එක මම ක්ලික් කරන්න තියෙන්නේ දැන් හරි මගේ ෆෝන් එකට දැන් OTP කෝඩ් එක ආවා මම OTP කෝඩ් එක අහලා පෙන්නන්නම් කොහොමද වෙන්නේ කියලා OTP කෝඩ් එක හොර පස්සේ හරි ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා කන්ෆර්ම් බටන් එක මම කිව්වා බැංකුවේ වෙනස් වෙනවා සමහර බැංකුවල මෙතන දෙන්නේ සබ්මිට් කියන බටන් එක OTP කෝඩ් එක ගැහුවා OTP මෙන්න මෙතන මේ වින්ඩෝ එකේ OTP කෝඩ් එක ගැහුවා ඔයාලට තියෙන මෙන්න මෙතන කන්ෆර්ම් බටන් එක හරි සබ්මිට් බටන් එක හරි උඩ ඔබලා ඔයාගේ account එක සාදා ගැනීමේ ක්‍රියාවලිය අවසන් කරන්න ඊට පස්සේ කෙලින්ම ඔයගලන්ට පුළුවන් වෙබ් අඩවියට පිවිසෙන්න මේක තමයි මෙතඩ් එක මේක තමයි අපේ වෙබ් අඩවියේ සේවාවන් ලබා ගැනීමට ඔයගොල්ලන් සිදු කළ යුතු ගාස්තු ගේම් සිදු කළ හැකි ආකාරය ඔන්ලයින් මෙතඩ් එක තියෙනවා එහෙම නැත්නම් මැනුවල් මෙතඩ් එක තියෙනවා ඔන්ලයින් මෙතන මම මෙතන ක්ලෝස් කරනවා මම මේක දැන් ගෙවන්න යන්නේ නැහැ මොකද මම කවදාවත් තියෙනවා හරිනේ මේක තමයි ප්‍රොසෙස් එක දැන් මම හිතන ඔයගලන්ට වෙබ් අඩවිය කියන්නේ මොකක්ද අපේ ගැටලු.com වෙබ් අඩවිය කියන්නේ මොකක්ද ඒක ගැන කාටද හදලා තියන්නේ අන්න ඒක පිළිබඳව අවබෝධයක් තියෙන ඒ වගේම තමයි මේ වෙබ් අඩවිය අන්තර්ගතය මොනවද අවසානයේට මේ account එක හදලා කොහොමද ගාස්තු ගේම් සිදු කරන්නේ මේ සියල්ල පිළිබඳව ඔයගලන්ට අවබෝධයක් ඇති කියලා අපි හිතනවා හරි මේක තමයි අද මේ වීඩියෝවේ අවසානයේ
ඉතින් මම ආයෙ මතක් කරනවා ඔයගලන් තාමත් අපගේ YouTube channel එක සමග සම්බන්ධ වෙලා නැත්නම් මේ වීඩියෝයේ පහලින් තියෙනවා රතු පාට subscribe button එක. අන්නේ රතු පාට subscribe button එක ඉබුව ගමන් එනවා දකුණු පැත්තෙන් bell icon එක. ඒ bell icon එක උඩත් මතක ඇතුව click කරන්න. එතකොට එන option 3ක්. ඒ ඔප්ෂන් තුනෙන් උඩින් මෙන්න ඔප්ෂන් එක තමයි all කියන ඔප්ෂන් එක. අන්නේ all ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න. ඒ කියන්නේ subscribe button එක ක්ලික් කරා, bell icon එක ක්ලික් කරා. bell icon එකේ තියෙන all කියන ඔප්ෂන් එක තෝරන්න. එතකොට ඔයගලන්ට අපි YouTube channel එක සමග සම්බන්ධ වෙන්න පුළුවන්. අපි ඔයගලන්ට ආරාධනා කරනවා ඇවිල්ලා බලන්න මේ getatu.com web අඩවි කියන්නේ මොකක්ද? ඔයගලන් පෙනී සිටීමේ නියමිත තරගයේ භාගී වෙන්නේ කොච්චර දුරට මේක සහයෝගයක් දක්වනවද? ඔයගලන්ගේ කාලය කොච්චර දුරට ඉදිරි කරනවද? සම්ප්‍රදාය ක්ලාස් එකකින් ඔබට ගිහිල්ලා ඔයගලන් කොච්චර දේවල් විශ්ලේෂණය කරන්න ඕනේ, කොච්චර ලෑස්ති වෙන්න ඕනද කියලා ඔයගලන්ට පෙර සූදානමක් ලබා ගන්න පුළුවන්. ඒ හින්දා මතක ඇතුව ඇවිල්ලා බලන්න getatu.com. දැනුම බුද්ධිය පුහුණු යාවන සයිබර් අවකාශයට ආරාධනා කරනවා ඇවිල්ලා බලන්න වෙනසක් විඳින්න. ඔබ සියලු දෙනාටම ජයග්‍රාහී දවසක්.